නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අති උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයන් අවසරයි. මේ ස්ථානයට වැඩම වදාළ මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි. හරි. දැන් භාවනා කළා නේද? භාවනාව හැමෝටම වැඩුණාද? වඩා ගන්න බැරි වෙච්ච අය හිටියද? එහෙම ප්‍රශ්නයක් මොකක් හරි තිබුණාද? නැත්නම් හැමෝටම භාවනාව වැඩුණාද? වැඩුණා යාත උස්සන්නකො. එතකොට ලේසි. භාවනාව වඩා ගන්න පුළුවන් වෙච්ච අය අත උස්සන්න. හරි. හැමෝටම පුළුවන් වුණාද? ඒ කියන්නේ බැරි වෙච්ච අයත් ඉන්නවා නම් අත උස්සන්න බලන්න. උදව් කරන්න අහන්න. හොඳයි. අනිත් හැමෝටම පුළුවන් වුණාද? හරි. දැන් මෙතන ඉඳන් දැන් අපි ඔබ භාවනාව මෙතනින් අවසන් කරන්න පටන් ගන්නකොට පුංචි ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා භාවනාව අවසන් කළා. ඒ මොහොතේ ඉඳන් මේ වෙනකල් ඔබට පුළුවන් වුණාද ඕනේ දාලා වාක්‍ය ටිකක් හදාගන්න? යෝ අත්ථ හේතු පර හේතු ධන හේතු ච යෝ නරෝ සක්කි පුට්ටෝ මුසා බ්‍රූති තංජඤ්ඤා වස ලෝහිති. තමන්ගේ හේතුවකට හරි අනුන්ගේ හේතුවකට හරි ධන හේතුවකට ලාභ කීර්ති ප්‍රශංසාවකට හරි ශාක්‍ය පුත්‍රයෙක්ට මුසාබස් කියනවා නම් ඒක නා වසලෙක්. ඔබට පුළුවන් වුණාද කියලායි මං අහන්නේ. ඇත්තටම අවංකවම මේ කාලය ඇතුළත ඕනේ දාලා වාක්‍ය ටිකක් හදාගන්න ඔබට පුළුවන් වුණා. අත උස්සන්න බලන්න. හොඳයි. ඔබ ඇත්ත කියන්නයි ඕනේ. සච්ඡම් බහනේ නකුජ්ජේය දජ්ජා පස්මින් පියාචිතෝ ඒතේ හිතී ඨානේහි ගච්ඡේ දේවාන සම්තිකේ. ඔබ ඇත්ත කතා කරන කෙනෙක් වෙන්න. මොන තත්ත්වයාවත් ඔබ ඇත්ත කතා කරන කෙනෙක් වෙන්න. ලාභ කීර්ති ප්‍රශංසාවකට බොරුවක් කියලා මොකටද? ඔබට දිව්‍ය ලෝකෙට යන්නත් ওই කාරණා තුන ඕනේ. ඇත්ත කතා කරන්න ඕනේ. ඔය ඇත්ත විතරක් නෙවෙයි. අනිච්ච දුක්ඛ අනාත්ත කියන ඇත්තත් කතා කරන්න ඕනේ. ක්‍රෝධ කරන්නේ නැත්තම් වෛර කරන්නේ නැත්තම් තමන්ගේ තියෙන හැම දෙයක්ම කිසිම ලෝභකමක් හිතන්නේ නැතුව දෙනවා නම් අන්න ඒ කාරණා තුනෙන් තමයි ඉල්ලන ඕනම කෙනෙක්ට දෙනවා නම් දිව්‍ය ලෝකෙට යන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඇත්ත කතා කරන්න ඔබ බය වෙන්න එපා. දැන් ඔබට ඔක ප්‍රශ්න ටික හදාගන්න බැරි වුණා කියලා මම බනිනවද? මම ගහනවද? නෑ. ඔබ try කරන්නයි ඕනේ. ඔබට මේක එකපාරට කිව්ව ගමන් දැන් ඔක දාගෙන යන්න බෑ. ඔබ try කරන්න ඕනේ, උත්සාහ කරන්න ඕනේ. බැරි වෙයි. ආයෙ උත්සාහ කරන්න. ආයෙ බැරි වෙයි. ආයෙ උත්සාහ කරන්න. ආයෙ බැරි වෙයි. ආයෙ උත්සාහ කරන්න. එකක් පුළුවන් වෙයි. ඒ ටික ඔක්කොම බැරි වෙයි. කමක් නැහැ. ඔබ එකක් කළානේ. එකක් කරන්න කලින් ටික. ඒ ටික බැරි වුණානේ. අපරාධෙද? ඇයි? ඉතින් එකක්වත් බැරි වුණානේ අපරාධනේ නැද්ද? ඉතින් එකක්වත් පුළුවන් වුණාද? බැරි වුණානේ. එහෙනම් ඇයි අපරාධ නැත්තේ? නෑ විදුර ඔබ උත්සාහ කළානේ. මතක තියාගන්න. කලයට වතුර පිරෙනකොට අන්තිම බිඳුව විතරක් නෙවෙයි ශ්‍රේෂ්ඨම වෙන්නේ.
කලයට උරපු බිඳුව කලේ පිරෙන්න උදව් කරේ නෑ නෙමෙයි. ඒ බිඳුව ඉරුවේ නැත්තම් වෙන බිඳුවක් උරන ඔය කලයට. නැත්තම් ඔය කලේ පිරෙන්නේ නෑ. එක බිඳුවක් එළියට ගියා නම් ඒ බිඳුව එළියට නොයන්න වෙන බිඳුවක් එළියට යනවාමයි. එහෙනම් ඒ බිඳුවත් උදව් කරා කලේ පිරෙන්න. එක බිඳුවක් වාෂ්ප වුණා නම් ඒ බිඳුවත් උදව් කරා. ඒ බිඳුව වාෂ්ප නොවෙන්න තව බිඳුවක් වාෂ්ප වෙනවාමයි. උදව් කළා. ඔබ උත්සාහ කරන්නයි ඕන. බැරි වුණාට කමක් නැහැ. ඔබ උත්සාහ කළා ඔබට නිින්ද ගියා. කමක් නැහැ. ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න උත්සාහ කළා නේ නිින්ද ගියේ කමක් නැහැ. ඊළඟ පාර හැබැයි නිින්ද යන්න try කරන්න එපා. නිින්ද යන්න නැතුව අනිච්ච දුක්ඛ අනාත්ත වඩන්න try කරන්න. නිින්ද ගියොත් කමක් නැහැ. ඔබ උත්සාහ කළා නිින්ද ගියේ. ඔබ කාන්තාවක් පිරිමියෙක් ගැන හිතන්න උත්සාහ කළා නෙමෙයි නිින්ද ගියේ. ලෝකේ ප්‍රශ්නයක් විසඳන්න කියලා නෙමෙයි නිින්ද ගියේ. නිවනට අදාළ දෙයක් කරන්න කියලා නිින්ද ගියේ. කමක් නැහැ. ඒක වටිනවා. ඔබ මේ කරන උත්සාහ වීර්ය ඔක්කොම වටිනවා. එකක් ගානේ වටිනවා. ඔබට බැරි වුණත් මාත්‍රයක්වත් වැඩුන්නේ නැති වුණත් ඔබ උත්සාහ කළා. ඒක වටිනවා. ඒක අනිවාර්යයෙන්ම ඔබට නිවෙන්නම හේතු වෙන එකක්. ඒක වෙන දෙයකට හේතු වෙන්නේ අනිවාර්යයෙන්ම ඔබට නිවෙන්නමයි ඒක හේතු වෙන්නේ. කවදාම හරි සංසාරේ ඔබ පිරිනිවෙනවා නම් ඒ පිරිනිවෙන්නම හේතු වෙනවා ඔබ අද කරන උත්සාහය. ඔබට වැඩෙන්නේ නැහැ කියලා වෙල ඔබ පසුතැවෙන්න එපා ඒ නිසා. උත්සාහ කරන්න. ආයෙ උත්සාහ කරන්න. ආයෙ උත්සාහ කරන්න. ඒකයි කරන්න ඕනේ. බැරි වෙයි. ප්‍රශ්නයක් නැහැ. එකපාර ඇවිදින්න පටන් ගත්තා යතුස්. මේ ලෝකෙට ඉපදිච්ච ගමන් එකපාර ඇවිදින්න පටන් ගත්තා. නෑනේ. උත්සාහ කළා වැටිලා කකුල් එලි ගිහිල්ලා කකුල් කඩාගෙන ඔලු පලාගෙනනේ ඔබ ඇවිද්දේ. දැන් ඇවිදින්නේ හොඳට. දැන් වැටෙනවද ඔබ? බැරි වීමකින් වැටේ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඔබට ඇවිදින්න පුළුවන් නේ වැටෙන්නේ නැතුව. කිසි ප්‍රශ්නයක් නැහැනේ. එහෙන් මෙන් ආත්වාරු මුකුත් ඕනේ නැහැනේ. කවුරුත් අල්ලගන්න ඕනේ නැහැනේ. ඔබට ඇවිදින්න පුළුවන් නේ. මොකද ඔබ ප්‍රැක්ටිස් කළා. භාවිතා බහුලීකතා තමයි ශාසනය. එනිසා ඔබට තියෙන දිගටම non stop ඉවරයක් නැතුව උත්සාහ කරන්න. භාවිතා බහුලීකතා කරන්න try කරන්න. එච්චරයි. ඔබ උත්සාහ කරන තරමටයි ඔබට ප්‍රතිඵල හම්බෙන්නේ. ඔබ උත්සාහ කළා එක තැනකදී අතෑරියොත් අන්න ඒක තමයි ඔබ ෆේල් අවස්ථාව. උත්සාහ කරපු ටික ඔක්කොම ඔබට සාර්ථක වුණේ නැහැ. ඔබට අවශ්‍ය දේ ලැබුණේ නැහැ. හැබැයි ඔබ කරපු උත්සාහය නිසා ඒ ටික ෆේල් නැහැ. ඔබ අතෑරියා නම් එතන ඔබ ෆේල්. අතාරින්න එපා. මාත්‍රයක්වත් අතාරින්න එපා. ඔබට සිහිය පවතින වෙලාවෙදී ඔබට සමහර වෙලාවට මොකක් හරි දෙයක් මතක් වෙලා ගෙදර ප්‍රශ්නයක් මතක් වෙලා දැන් යනවා. මතක් වෙච්ච ගමන් ආයි සිහිය ආපු ගමන් ආයි පටන් ගන්න. අයියෝ අර ටික මෙහෙම වුණානේ මට මෙහෙමනේ උනේ. භාවනාවේදී මං තනිකරම ඔක්කොම කරේ මේවා වැඩක් නෑ ඒ ටික. ඒ ටික ගන්නවා නම් ඒ ටිකත් අසාර බව විතරක් මෙනෙහි කරන්න. ඒ ගෙවිච්ච කාලයත් අසාර බව විතරක් මෙනෙහි කරන්න. කරන්න තියෙන එකම දේ අසාරය මෙනෙහි කරන එක ඔබ කොහොමද? ඒ කරපු හැම දෙයක්ම අසාර බව විතරක් මෙනෙහි කරගන්න. ඒක කරන්න තියෙන්නේ වර්තමාන මොහොතේ. වර්තමාන මොහොතේ හැමදෙස්සෙම ඔබේ හිත අසාරත්වයට පුහුණු කරන්න. අසාරත්වය මෙනෙහි කරන්න පුහුණු කරන්න. අසාරයි, අසුබයි, වැඩක් නෑ මේ කරන දේ හැම දෙයකින්ම තේරුමක් නෑ. මන් නිකන් දුක් විඳිනවා, පෙළෙනවා විතරයි. ආස්වාදයක්, සැපක්, සාරයක් කියලා ගන්න දෙයක් නෑ මේකේ කියන කොටස. අසුබය, අසාරත්වය කියන තැනම මෙනෙහි කරන්න. පැහැදිලිද? හරි. ඕනේ දාලා වාක්‍ය හදාගත්ත කට්ටිය අතුස්සන්න බෑ පොඩ්ඩක්. හරි. හොඳට වාක්‍ය ටික හදාගන්න පුළුවන් වුණාද? හැමෝටම අත උස්සපු කට්ටිය හැමෝටම පුළුවන් වුණාද? නැත්නම් ගැටලුකාරී වගේ තැන් තිබුණාද? මම දැන් ඔබට හදාගත්ත ප්‍රශ්නේ හරිද බලන්න මම එකක් අහනවා. ඔබ ඒකට හරියට උත්තරේ දුන්නොත්
ඔබ හරියට ප්‍රශ්නේ හදාගෙන. නැත්තම් ඔබ හරියට ප්‍රශ්නේ හරියටම හදාගෙන නැහැ. ඔබ ප්‍රශ්නේ හදාගෙන ඕනේ දාලා කොහොම හරි. මට මේක මෙතන තියෙනකොට ප්‍රශ්නයක්. මට ඕනේ දාලා වාක්‍ය හදලා කියන්න. මේක වෙන තැනක තියෙන්න ඕනේ. මට මේක මෙතන තියෙනකොට දුකයි. වෙන තැනක තියෙන්න ඕනේ. නැත්නම් මෙතන තියෙන්න ඕනේ නැද්ද? මෙතන ඕනේ නැහැ. නැත්නම් වෙන තැනක තියෙන්න ඕනේ. ඔන්න ඕකේ ප්‍රශ්නේ. ඔබ බත් එක්ක කනකොට ඔකට ඔබ කරවිල කන්න කැමති නැහැ. කරවිල දාලා. ප්‍රශ්නේ මොකද්ද? ඔබේ ප්‍රශ්නේ මොකද්ද? කරවිල නැතුව කන්න කැමතියි. කරවිල නැතුව තියෙන්න ඕනේ. අන්න මම ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න යන්නේ. මං කැමති මේක මෙතන තියෙනවට. මං කැමති මේක මෙතන තියෙනවට. මම මේක මෙතනට ගන්නවා. දැන් මට දුකයි. ඇයි මට දුක? මට මේක මෙතන තියෙන්න ඕන නිසා. මං මග වඩනවා මේක මෙතන තියෙනකොට මේක මෙතන තියෙන්න ඕනේ නෑ මට. මේක මෙතන තියෙනකොටනේ මට දුක. මේක මෙතන තියෙන්න ඕනේ නෑ. එතකොටනේ මට දුක නැත්තේ. දැන් හරියද මම වග එතනට වැඩුවොත්. ඒක තමයි. ඉතින් ඔබ කරවිල ටික ඔබේ දීසියේ තියෙනකොට කරවිල තියෙන්න ඕනේ නෑ කියන එකට මග වැඩුවොත් හරියද? ඉතින් ඔබ කියන්නේ මේක මෙතන තියෙන්න ඕනේ නෑ කියන එකට මග වඩන්නේ ඔබ හදන්නේ. ඔබ මේක මෙතන තියෙන්න ඕනේ කියන තේකට නෙමෙයිනේ ඔය මග වඩන්නේ. ඔබ හදන්නේ මේක මෙතන තියෙනකොට පෙළෙනවා. ඒ නිසා මේක මෙතන තියෙන්න ඕනේ නෑ. දැන් ඔබට මග වඩලා එකක් ගලවත හැකියි. මේක මෙතන තියෙනකොට ඔබ පෙළෙන්නේ නෑ. හැබැයි මෙතනට ගෙනිච්ච ගම ඔබ මෙතනට මග වඩලා නෑනේ. මෙතනට ගෙනිච්ච ගම මෙතනටත් මග වඩලා නෑ. මෙතනට දැන් මුළු ලෝකෙටම ඔබට මග වඩන්න වෙනවා. වෙනවද නැද්ද? හැබැයි ඔබ හරියටම මෙතනට මග වැඩුවා නම් දැන් මේක ලෝකෙ කොතන තිබුණොත් ඔබ ආයිත් මග වඩන්න ඕන. හරියටම ඕනේ කියන දැනටයි දාන්න ඕනේ. ඔබ කරවිල කන්න අකමැති පැණි රසට කැමති හින්දා. තිත්තට අකමැති ඔබ පැණි රසට කැමති හින්දා. එහෙනම් ඔබ මග වඩන්න ඕනේ කරවිල ඕනේ නෑ කියන එකට නෙමෙයි. පැණි රස ඕනේ කියන එකට. ඔන්න ඕක හරියට හොයා ගන්න ඕනේ. නැත්තම් ඔබට මග වඩන්න වෙනවා මුළු ලෝකෙටම. හැබැයි බොහොම පුංචි තැනකින් ඔය ඔක්කොම ගලවන්න පුළුවන්. හරි සරලයි පුංචි තැනක් තියෙන්නේ. ඕක හරියට හොයාගන්න. ඔබ කැමති දේවල් ටිකට මග වඩන්න. අකමැති දේවල් ගැන ප්‍රශ්න තියාගන්න එපා. ඔබට ප්‍රශ්න එන්නේ අකමැති දේ ඔබට කැමති දේවල් තාම තියෙන හින්දා. එහෙනම් ඔබ කරන්න ඕනේ කැමති දේවල් ටිකට මග වඩන්න. තේරෙනවද? පැහැදිලිද? හොඳටම පැහැදිලිද? එහෙනම් කරවිල තියෙනකොට ඔබ මග වඩන්න ඕනේ මොකටද? ඒකයි. ඔබ කැමති කොටසට මග වඩන්න ඕනේ. ඔබ මස් වලට මාළු වලට නම් කැමති. ඔබ මස් මාළු වලටයි මග වඩන්න ඕනේ. ඔබ පළතුරු කන්න නම් කැමති. පළතුරු වලටයි මග වඩන්න ඕනේ. ඔබ පුඩින් කේක් කන්න නම් කැමති. ඒ කොටසටයි මග වඩන්න ඕනේ. අකමැති කොටසට නෙමෙයි. අකමැති කොටස එන්නේ නැති වෙනවට මං කැමතියි කියන එකට මග වඩලා ඕක ගලවලා ඉවර කරන්න බෑ. එහෙනම් අකමැති කැමති කරන්නේ ඉතුරු ඔක්කොටම. එහෙනම් ඉතුරු ඔක්කොටම ඔය කියන කොටස වඩන්න ඕනේ. ඔබ හරියටම කැමති පාර්ට් එකට වඩන්න.
අකමැති කොටස එන්නේ නැහැ කියන පාට එකට වඩලා වැඩක් නැහැ. ගලවන්න අමාරුයි. ගලවන්න බෑනේ මේ. තනින් එක තැනින් තමයි ගැලවි යන්නේ. හැබැයි කැමති කියන පාට එකට හරියටම දැම්මොත් ආයි අකමැති පාට වලට වඩන්න දෙයක් නැහැ. ඒක කොහොමත් ගැලවෙනවා. හරියටම කැමති තැනට වඩන්න. පැහැදිලිද? දැන් ඔබ හදාගත්ත ප්‍රශ්නවල. ඔව්. දැන් ඔබ තිත්ත කියන එකනේ කරවිල වල ප්‍රශ්නේ. කරවිල තිත්ත කියන එක ප්‍රශ්නයක් උනේ ඇයි? කරවිල තිත්ත කියන එකනේ ඔබට ප්‍රශ්නයක් උනේ. නැතුව කරවිලද ප්‍රශ්නයක් උනේ. තිත්ත කියන එක ප්‍රශ්නයක් වෙන්නේ ඔබ මොහොකට කැමති වුණොත්ද? ඇප්ලයි වෙන්න ඕනේ ඔබ කැමති පාට් එක. දැන් මම උදාහරණයක් දුන්නේ ඔබ පැණි රසට දාන්න කියලා. ඔබ කැමති ලුණු රසයට නම් එතන තියෙන වෙන මොහොකට හරිනම් ඒකයි මම කිව්වේ. ඔබ කැමති මස් වලට නම් ඔබ වඩන්න ඕනේ මස් වලට. ඔබ කැමති ෆෘට් සලාඩ් වලට නම් ඔබ වඩන්න ඕනේ ෆෘට් සලාඩ් වලට. කරවිල ඕනේ නැහැ කියන එකට මම වඩලා වැඩක් නැහැ. එතන ඔබ කැමති જાති ගොඩක් ඇති. එහෙනම් ඔබ වඩන්න ඕනේ මොකටද? කරවිල ඇරෙන්න ඉතුරු ඔක්කොම. මොකද කරවිල ඕනේ නැහැ කියන එකට මග වඩලා වැඩක් නැහැ. ඉතුරු ඔක්කොම මග වඩන්න ඕනේ. කරවිල වලට අර. මොකද කරවිල කොහොමත් පෙළෙන සුළුයි නේද ඔබට දැන්? දුක් දෙන සුළුයි නේද? අසාරයි නේද? ආස්වාද දෙන්නේ නැහැ නේද? ඉතින් දැන් ඕකට ආයෙත් කරවිල පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියලා වැඩක් තියෙනවා. ඉතින් කොහොමත් පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි නේ දැන්ටත්. ආයි මොනවා කියන්නද කරවිල? ඔබ කැමති පාට් එකට මග වඩන්න. කරවිල ඕනේ නැහැ කියන එකට නෙමෙයි. පළතුරු ඕනේ කියන එකට. පැණි රස ඕනේ කියන එකට. ලුණු රස ඕනේ කියන එකට. මස් ඕනේ කියන එකට. ඒ ඕනේ කියන පාට් එකට තමයි මග වඩන්න ඕනේ. ඕනේ නැහැ කියන එක නැති වෙනවට නෙමෙයි ඔබ මග වඩන්න ඕනේ. ඕනේ කියන එකට. ඕනේ නැහැ කියන එක එන්නේ නැහැ කියනවට මග වඩන්න නැතිව ගොඩක්. ඒකක්වත් තේරුමක් නැතිව නෙමෙයි. හැබැයි ගොඩාක් ඕක කරන්න වෙනවා ඔබට. මොකද ඔබ හරි තැනට තාම වැටිලා නැහැ. හරිම තැනට දැම්මනම් ඒක තැන විතරයි ගලවන්න දෙන්නේ. ඉතුරු ඔක්කොම ගැලවෙනවා. ඔබට කෙලින්ම රසය ફોකස් කරන්න අමාරු හින්දා මේ තියෙන ප්‍රශ්නේ. ඔබට මුළු රසය ඔක්කොම ફોකස් කරගන්න පුළුවන් නම් එහෙනම් ඔබට සියලුම රස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියනකොට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. නමුත් තාම ඔබට සියලුම රස කියන එක ફોකස් කරගන්න බෑ. ඔබට තාම සිද්ධි වලට දාලා පෙළෙන සුළුයි කියන එක හොයාගන්න වෙනවා. රසය පෙළෙන සුළුයි. දුක් දෙන සුළුයි. නැත්නම් ඔබට එන්නේ රස ගැන ආස්වාදී අදහසක් කෙලින්ම. කෙලින්ම ආස්වාදී අදහසක්. රස ගැන ඔබට පෙළෙන සුළු අදහසක්, දුක් දෙන සුළු අදහසක් එනවා නම් එකපාරම රසයට වඩන්න පුළුවන්. නමුත් ඔබ ඉස්සෙල්ලා සිද්ධි වලට දාලා හොයාගන්න ඕනේ මේ රසත් එහෙමයි, අනිත් රසත් එහෙමයි, අනිත් රසත් එහෙමයි, මේ රසත් එහෙමයි. දාලා ඔක ගොඩාක් භාවිතා බහුලී කතා කරනකොට ඔබට තේරෙනවා. මේ හැම රසක්ම මේ જાතිය තමයි. මේ හැම රසක්ම පෙළෙන සුළුයි, දුක් දෙන සුළුයි, අසාරයි. හැබැයි ඒක එකපාර කියන්න බෑ ඔබට. මොකද ඔබට තාම මොකක් හරි රසයක් ફોකස් කරාම ආස්වාදයි කියලා හිතෙනවා නම් ඒක ගලවන්න ඔබට ගොඩාක් අමාරුයි නම් එහෙනම් ඔබට රසය එකපාර ફોකස් කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි තාම. ඒ රසය ඔබේ දිවට දැනෙනකොට ඒක පෙළෙන සුළුයි කියලා ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන නම් ඔබ. ඒක අසාරයි කියලා ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන නම්. ඒක දුක් දෙන සුළුයි කියලා ගන්න ගොඩාක් මහන්සි වෙන්න ඕන නම්. ආස්වාදයි කියලාමයි නම් දැනෙන්නේ. එහෙනම් ඔබට රසය ફોකස් කරගන්න බෑ තාම. සියලුම රස පෙළෙන සුළුයි, දුක් දෙන සුළුයි, අසාරයි කියන්න බෑ. ඇයි? මේ රස ආස්වාදයිනේ. කොහොමද පෙළෙන සුළුයි කියන්නේ රස? එහෙනම් හොඳට සිද්ධි වලට Taman කැමැතිම පොයින්ට්ස් වලට දාන්න ඕනේ ඔක. පැහැදිලිද? හරි. තව ප්‍රශ්න මොන හරි තියෙනවද ඒකේ? හරි. මෙහෙමයි. දැන් අපි මොකක් හරි වඩනකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. මේක ලස්සනයි. ඉතින් දෘෂ්ටියන්නේ. නැත්නම් ඔගේ ලස්සන නෑනේ. ඔබේ හිතට අවංකවම මේ වෙලාවේ අහන්න
ඔබට මේක ලස්සනයිද නැද්ද කියලා. දැන් ඔබේ හිතට අවංකවම ලස්සනයි කියලා දැනෙනවා නම් ඔබ ඔය ලස්සන නෑ කියන එක ඇත්තක්ද ඔබට නැත්නම් බොරුවක්ද? ඔබේ හිතට අවංකව ඔබට දැනෙනවා නම් තාම මේක ලස්සනයි කියලා. ඔබ ඔය කියන කතාව ඔබේ හිතට ඇත්තක්ද නැත්නම් බොරුවක්ද? මම මේ ඔබට මග වඩන්න උදව්වක් කරන්නේ. ඔබේ හිතට අවංකවම මේක ලස්සනයි කියලාමයි දැනෙන්නේ. එහෙනම් දැන් ඔබ දෘෂ්ටියකින් මේක ඇවිත් තියෙන්නේ මේක ලස්සනක් නෑ කියන කතාව ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. එහෙනම් ඔබේ හිතට විද්‍යාව තමයි මේක ලස්සනයි කියන එක. මේක ආස්වාදයි කියන එක. ඔය තියෙන ඔබේ විද්‍යාව. ඔතන ඉඳන් පටන් ගන්න ඕනේ ඔබ. ඔබ කෙලින්ම අවිද්‍යාවේ මුලසින්දලා එනවනම් දැන් ඒ කියන්නේ ඔබ අරිහතුන් වහන්සේ නමකගේ හිතේ ඉන්නේ. ඔබගේ මග වඩන්න දෙයක් නැහැ. ඔබ කෙලින්ම පටන් ගන්න ඕනේ ඔබේ ඉන්න ආස්වාදී දෘෂ්ටියේ. ඒකයි කිව්වේ ඔය ආස්වාදේ එන්නේ කොහොමද කියලා බලන්න ඕනේ ඔබ ඉස්සෙල්ලාම. ඕකින්ද ඔබට මොකද වෙන්නේ කියලා. එතකොට ඔබට තේරෙනවා ඔබ අපි හිතමුකෝ මස් දැක්කා. දැන් කන්න හිතුණා. මස් දැකලා කන්න හිතනකොට හොඳට හිතලා බලන්න මේ ලෝකේ ඉන්නවා මස් කන්න ආස නැති පිරිසක්. ඉන්නවනේ. එයාගේ පීරිසියට මස් දැම්මමත් එයාටත් ඔබට ඔය තියෙන ප්‍රශ්නේ එනවද? එහෙනම් එයාට සාපේක්ෂව ඔබව ගත්තොත් පෙලෙනවා දුක් දෙනවා නෙමෙයිද ඔබ? ඔබට ඕනේ වෙලා නේද? එයාට ඕනේ නැහනේ. එහෙනම් ඔබ පෙලෙන කෙනෙක්. ඔබ මේ වෙලාවේ ඒක කන්න මහා ඕනේ කමකින් මහා පීඩාවකට පත් වෙලා නේද ඉන්නේ? හැබැයි අර කෙනාගේ දීසියට දැම්මොත් එහෙම එයාට ඒක ගැන ප්‍රශ්නයක් නැහැ. එයාට ඒක අයින් කරන්න ඕනේ නැති. හැබැයි කන්න ඕනේ කියන ප්‍රශ්නේ නැහැනේ. මම මේ අකමැති කෙනෙක් ගත්තේ ඔබට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒක මස් වල නැහැ කියලා පෙන්නන්න. ඒකයි මම අකමැති කෙනෙක් ගත්තේ. ඒකෝර ඔබට පැහැදිලිවම පේනවා මේක මස් වලින් එන එකක් නෙමෙයි කියලා. ඔබට ඇති වෙච්ච ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ ප්‍රශ්නේ ආවේ? ඇයි ඔබ දුක් විඳින්නේ? ඉතින් ඒක මස් වලින් එන එකක් නං. අනික හැමෝටම දැන් දැනෙන්න ඕනේ. අර අකමැති කෙනාටත් දැනෙන්න ඕනේද නැද්ද? දැනෙන්න ඕනේ. එයාට දැනෙන්නේ නැත්තේ ඔබට දැනෙන්නේ මොකද්ද ඔබ ඔය දෙන්න අතර තියෙන වෙනස? ඔබට ඒක ඕනේ. එයාට ඕනේ නැහැ. ඔතනයි වෙනස තියෙන්නේ. එහෙනම් ඔබ දැන් තේරුම් ගන්න ඔබ දුක් විඳින්නේ මොකක් ආපු හින්දාද? ඕනෙකම ආපු හින්දා. ඕනෙකම ආවහම ඔබ දැන් දුක් විඳින කෙනෙක් වෙලා. ඕනෙකම ආවේ ඇයි? ඔබ මස් වලට කැමති හින්දා. අරයට ඕනෙකම ආවේ නැත්තේ ඇයි? එයා කැමති නැති හින්දා. එහෙනම් කැමති උනේ ඇයි ඔබ? ඔබට හිතුණා මස් නියමයි ෂෝක් මරුනේ සුපිරිනේ කියලා. අරයට එහෙනම් දැන් මට කියන්න. දෙන්නට මස් ගැන දෙකක් නම් ආවේ දෘෂ්ටි. ඔබට හිතුණා ආස්වාදයි කියලා. අනිත් එක්කෙනාට අප්‍රියක් හිතුණා. මස් වල තියෙන එකක්ද ඕක? ඉතින් මස් වල තියෙන එකක් නම් ඔබට ආස්වාද දෙනකොට අරයටත් ආස්වාද දෙන්න ඕනේ නේද? හැබැයි ඔබ ඕනකම අයින් කළොත් ඔබේ හිතේ තියෙන ඕනකම අයින් කරොත් දැන් ඔය මස් ටික දකින්නකොට අර ආස්වාදී ප්‍රශ්නේ ඔබට එනවද? ඔබ කැමති නිසා නේද ඔබට ඕනේ? ඕනේ එක තියනවා කරනකොට නේද ඔබට ආස්වාදේ ගන්න පුළුවන්. දැන් ඔබට කොස්සක් ඕනේද? මම ඔබට ගාවේ කොස්සක් ගෙනත් තිබ්බොත් ඔබට සතුටුයිද? ඉතින් ඔබට මස් ඕනේ නැති වෙලාවේ මස් කෑල්ල තිබ්බොත් ඔබට ආස්වාදී හැඟීමක් මස් ගැන එනවද? නෑ. එහෙනම් දැන් ඔබ හොඳට බලන්න මස් වල තියෙන එකක්ද ආස්වාදය කියන එක? නෑනේ. මොකද මස් වල තිබ්බ එකක් නම් ඕනේ අයින් කළාවත් ඕක ආස්වාදයේ විදිහටම දැනෙන්න ඕනේද නැද්ද? ඕනේ අයින් කරලා තියනවා කළත් කොස්ස දැන් ඉස්සරහින් ගෙනත් තිබ්බත් කොස්සේ ආස්වාදයේ තියෙනවා නම් ඔබට ආස්වාදයේ දැනෙන්න ඕනේද නැද්ද? ඕනේ. එහෙනම් ඔය මස් කෑල්ලට තියෙන ඕනෙකම අයින් කළත් ඔය මස් කෑල්ල ආස්වාදයේ ගේන්න ඕනේද නැද්ද? මස් කෑල්ලේ ආස්වාද තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගේන්න ඕනේ. හැබැයි ගේනවද? නෑ. එහෙනම් මස් කෑල්ලේ තියෙන එකක්ද? නෑ. ඔබට ආපු දෘෂ්ටියක්
පැහැදිලිවම දෘෂ්ටියක් නේද? ඔබ හිතාගෙන ඉන්නවා මස් මරු නියමයි කවුරු හරි කියපු දෙයක්. පුංචි කාලේ ඉඳන් එනකොට ඔය ආපු දෘෂ්ටි ටිකක්. දැන් ආවේ කොහෙන්ද නෙමෙයි ප්‍රශ්නේ. ආවේ අනිවාර්යෙන් අසත්පුරුෂයෙක්ගෙන්. හැබැයි මං ගාව දෘෂ්ටියක් තියෙනවා. ඒක හින්දායි මට මස් ආස්වාද. නැත්තම් මස් වල හැම එකක් නෑ. ඒ දෘෂ්ටිය හින්දා මට ඒකට කැමති වුණා. කැමති වෙච්ච හින්දා මට ඒක ඕනේ වුණා. ඕනේ වෙච්ච හින්දා දැන් මං දුක් විඳිනවා. එහෙනම් මස් ඔබට ගෙනාපු දේවල් මට කියන්න. කන්න කලිනුත් මොකද ඔබ දැන් මේ විඳින්නේ මොනවාද? පෙලෙනවා දුක් විඳිනවා. ඕනේ හින්දා පෙලෙනවා. තාම දිවට රස ඇවිල්ලා නැති හින්දා නෑ දැන් දුක් විඳිනවා. ඕනේ නිසා නෑ කියන එක දුකක් වුණා. පැහැදිලි නේද? දිවට රස දෙනවා. දැන් පොඩි මස් කෑල්ලක් තියෙනවා. බත් ටිකක් වැඩිපුර තියෙනවා. අපි නිකන් කියමු. ඔබ කොහොමද මස් කෑල්ල කන්නේ? දාගත්ත එක කටකට අනාගත්ත කෑවා. ඉවරයිද? නැත්තම් චුට්ටක් කඩාගත්ත ඇනුවා කෑවා. තව චුට්ටක් කඩාගත්ත ඇනුවා කෑවා. තව චුට්ටක් කඩාගත්ත ඇනුවා කෑවා. අන්තිම කට වෙනකන් චුට්ට ගන්නවද නේද? ඕකේ. ඇයි ඒ? ඔබට මස් රස ඕනේ. ඉතින් දැන් තියෙනවානේ. ඕක එකපාර කටට දාගත්ත නම් තියෙනවානේ. ඇයි එකපාර දාන්නේ නැත්තේ? බෑ. ඔබට ඕකේ ඔතනින් ওই මස් කෑල්ල ඉවර වුණොත් ආයි ගන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් තියෙනවා. නැති වෙයි කියලා බයක් තියෙනවා ඔබට. ඔන්න ඔය හොඳට දකින්න. බොහොම හිමින් සීරුවේ වළඳන්න ඕනේ ඒකයි. බොහොම හිමින් සීරුවේ කන්න ඕනේ ඒකයි. ඔබ හොඳට කන්සන්ට්‍රේට් කරන්න. ඔය කනකොට ඔබට වෙලා තියෙන දේ. ඔය දිවේ රස එහෙට මෙහෙට දදා. දිවේ එහෙට මෙහෙට දදා පෙරල හොයන්නේ මොනවාද? මොන රසද හොයන්නේ? ඔබ කැමති රස ටික. පෙරල දැන් කරවිල චුට්ටක් එහෙම දාලා අමාරුවෙන් කොහොම හරි අනලා හොඳට බලන්න. ඔබ අකමැති જાතියක්. අපි ඉතින් කියමුකෝ කිරි. කිරි ටිකක් දැන් බත් එකට දාගත්තා. කොහොම හරි මං කනවා කියලා දාගත්තොත් දැන් ඔබ ඕක අනනකොට ඔබ කොච්චර දුක් විඳිනවද? ඉතින් ඔබට දිවට රස දැනෙලා දුක් විඳින්නේ. දැන් ඔබට රසනේ ප්‍රශ්නේ. ඇයි ඔබ දැන් දුක් විඳින්නේ? දැනොත් දුක් විඳිනව නේද? රස තාම දැනෙන්න හිතලවත් නැහැ. තාම මේ අනන ගමන්. හැබැයි ඔබ කොච්චර දුක් විඳිනවද? අනලා මොකද වෙන්නේ? කොච්චර තාම දිවට රස බිඳුවක් දැනෙලාද? නැහැ. කොච්චර දුක් විඳිනවද? කිරිවල තියෙන එකක් හින්දාද? නැහැ. මස්වල තියෙන එකක් හින්දාද? නැහැ. දෘෂ්ටියක් හින්දා ඔබ දුක් විඳින්නේ. දෘෂ්ටියක් හින්දා. කොච්චර දුක් විඳිනවද ඔබ? ඕක කොහොම හරි කටේ තියාගත්තා. දැන් අපි චුට්ටක් දාගලා තියෙන කිරි. අවුලා තියෙන චුට්ටයි. මස් තමයි ගොඩක් තියෙන්නේ. දැන් ඕක එහෙට මෙහෙට දානකොට කිරි ගෑවෙනවා. මොකද වෙන්නේ? කිරි ගෑවෙනවා දිවේ. දැන් දිවට කිරි රස දැනෙන්නේ. දැන් ආයි ටක් ගාලා අනිත් පැත්තට පෙළ ගන්නවා. පෙළ ගන්නවද නැද්ද? නේ? හොය ඔබ පොඩි දුකක්ද ඔය විඳින්නේ? ඕකේ තියෙන එකක් හින්දාද ඔය දුක් විඳින්නේ? ඔබ ඔය හොයන්නේ මොනවාද? ආස්වාද තියනවද ඕකේ? මස්වල තිබ්බද? ඉතින් හොයන්නේ එහෙනම්. කොච්චර මහන්සි වෙනවද? කොච්චර දුක් විඳිනවද? කිරි ගෑවෙනවා. දැන් දුකයි. ඇයි? මස් ආස්වාදයි කියලා දෘෂ්ටියක් තියෙනවා ඔබට. පොඩි දුකක්ද ඔය විඳින්නේ? මස් විතරක් දාගෙන වලදනවා කනවා. දැන් දුක් විඳින්නේ නැද්ද ඔබ? දැන් දුක් විඳින්නේ නැද්ද? දැන් ඔබ කන්නේ කොහමද? මස් කෑල්ල කටේ තියෙනවා. කටේ තියෙන තාක්කල්ම ආස්වාදයි නියෝක. නේද? මට ආස්වාද එන විදිය කියන්නේ.
ඉතින් මස් කෑල්ල කටේ තිබ්බ ගමන් ඔබ එළිමේ නිදහස් වෙනවානේ. ඊට පස්සේ මස් කෑල්ල කටේ තිබ්බට එළිමේ නිදහස් වෙන්න පිළීමක් නැහනේ. අපි ගන්න දීදි පෙලි හිටියා. දැන් දිවට තිබ්බා. තිබ්බ ගමන් පිළීමේ නිදහස් වෙනවානේ. ආස්වාදයිනේ. ඉතින් එතනින් එහාට පිළීමේ නිදහස් වෙන එකක් නැහනේ. ඕක උදා වෙලා වැය වෙලා උදා වෙලා වැය වෙලා ඔබ පොඩි දුකක්ද විඳින්නේ. ඕක කටේ මුකුත් කරන්නේ නැහැ. දිව උඩ කෙලින්ම දිව උඩ තියෙන්නේ. සැපද විඳින්නේ ඔබ. ඔබ අනන්ත දුකක් විඳින්නේ. ඒකයි ඔබට ආස්වාද දැනෙන්නේ. ඔච්චරක් කුණු වෙන්න කොච්චරක් බටු තියෙන්න ඕනද ඔබ ගාව. හිතලා බලන්න. ඔය සැප නෙමෙයි විඳින්නේ. සැපයි කියලා හිතන එකයි ප්‍රශ්නේ. හිතෙන්නේ ආස්වාදයි කියලා ඔබ මේක ගැන හිතන් හිටින්නේ. ඒ නිසා ඕනෙ වෙච්ච ගමන් තියනව වෙනකොට දුක් විඳින්න අර දුකෙන් නිදහස් වෙනවා. හැබැයි ඕක උදා වෙලා වැය වුණේ නැත්තම් උදා වෙලා හිටියානම් දැන් ඔබට ඕකෙන් ආස්වාද ගන්න බෑ. ඒ කියන්නේ වැය වුණාම ඔබ දුකටපත් වෙන හින්දමයි ආයෙ උදා වෙනකොට ඒකෙන් නිදහස් වෙන්නේ. ඕක දිවේ යලවන් ඉඳදී මහ දුකක් ඔබ විඳින්නේ. මහ ගින්නක් ඔබ කන්නේ. ඉවරයක් නැතුව පෙලෙනවා. කෑම කනව නෙමෙයි ඔබ. ගිනි කනවා. ගිනි ගොඩක් කනවා. ඒක ගන්නෙ බොහොම වෙහෙස මහන්සි වෙලා කන්නේ. අනේ අම්බෝ මෙහෙම ගින්නක් කවද කන්නද? ඔව් ඔබට ඕන වෙන එක. ඔබට ඕන වෙන එක තියෙන්නේ එළියද ඇතුළේද? ඇතුළේ. ඕන වෙන එක තමයි ඔබ හොයන්න ඕනේ. ඒක එළියෙන් අරන් ඇතුළට දාගත්ත එකක් තමයි. එතකොට එළියේ තියෙන එකයි ඇතුළේ තියෙන එකයි දෙකම එක වගේ තමයි. එතකොට ඔබ මේක පෙළෙන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි කියනවනම් අනිත් ඒවා ඔක්කොම තේ જાතියමයි. ඔබට ඕන එකට ફોකස් කරන්න. රහ කියලා කියන්නේ ප්‍රනීත කියන ස්වභාවය නැති වෙන්නේ. ඒ කියන්නේ ආස්වාදය කියන එක නැති වෙන්නේ මම බලාපොරොත්තු වෙන එක ලැබුණ නැත්තම්. කොහොමත් ඕනේ නෑ වුණොත් දුකයි. ඕනේ තියෙනවා වුණොත් තමයි සැප. ඔබට ඕන එකම හම්බුණා වුණත් ඕන එක හම්බුනේ නෑ වුණත් කොහොමත් හිතක් ගානෙම ওই ක්‍රියාවලිය යනවා. හිතක් ගානෙම ඔබ දුක් විඳිනවා. ඕන එක හම්බුණත් ඕන එක හම්බුනේ නැතත් ඔබ දුක් විඳිනවාමයි. ඔක ආස්වාදයි කියලා හිතුනොත් නෑ මුලින්ම දෘෂ්ටිය නෙමෙයි අයින් කරන්න ඕනේ. ඔබ ඉස්සෙල්ලා හොයාගෙන එන්න ඕනේ ප්‍රශ්නය. ප්‍රශ්නය හොයාගෙන ඒක ආවේ ඇයි? ඒක ආවේ ඇයි? ඒක ආවේ ඇයි? ඒක ආවේ ඇයි කියලා අන්තිමටම ඔබට එනවා දෘෂ්ටිය ගාවට. ඒක මේකේ තියෙනවද කියන කම්පෙයා එක කරන්න ඕනේ ඔබ. ඒක නැත්තම් ඔබ හිතාගෙන ඉඳලා තියෙන හැම එකක්. ඔබට දෘෂ්ටියක් තියෙන්නේ. මොකද ඕනේ කියන එක අයින් කළා වුණත් ආස්වාදයි නම් ඒකේ ආස්වාද තියෙන්න ඕනෙමයි. ඔව් ඒකට හේතුව ආස්වාදයට හිත බැඳෙනවා. ඒකට ආස්වාදයේ සැරිසරනවා. නමුත් දුකට හිත බැඳෙන්නේ නැහැ. දුකේ සැරිසරන්න කැමති නැහැ. අයින් වෙන්න ඕනේ. එතකොට ඔබට ප්‍රශ්නයක් තියෙනවා. අර වෙලාවේ ඔබට ප්‍රශ්නයක් නැහැ. ඒ ආස්වාදයේ සැරිසර ඉන්නවා. ඔබට ප්‍රශ්නයක් තියෙනකොට ඔබ හැමතිස්සෙම බලනවා ඇයි කියලා. දැන් ඔබ ප්‍රශ්න වලට හුරු වෙලා හින්දා ඔබ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න හදනවා. හැබැයි ආස්වාදය එනකොට ඔබට ප්‍රශ්නයක් නැහැ දැන්. ඒ නිසා ඔබට උත්තරයක් හොයන්න ඕනේ නැහැ. ඔබ ආස්වාදය කියන එක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. මොකද ආස්වාදයේ තමයි ඔබට ගින්න ගේන්නේ. ඔබ දකින්න ඕනේ සැප තමයි ප්‍රශ්නය. ආස්වාදයේ තමයි ප්‍රශ්නය. ඔබට දැනෙනවා නම් මොන යම්ම දෙයක් හොඳයි කියලා ෂෝක් කියලා ඔබ දකින්න ඕනේ ඒ තමයි මගේ ප්‍රශ්නය කියලා. එතකොට අන්න එතන ඉඳන් ඒක එහෙම උනේ කොහොමද කියලා හොයාගෙන යන්න ඕනේ. හොඳට බලන්න ඔබට මොකක් හරි දෙයක් ඔබ කැමති දෙයක් ඔබ ඉස්සරහා තියෙනකොට අපි හිතමු ඔබ භාවනා කරන S2 වහගෙන ටිකක් වෙලා ඉනකොට S2 වහගෙන ඉන්න බෑ. ඒතකොට චුට්ටක් කැල්ල වහගන්න ඕනේ. එහෙමනේ. එහෙම නේද? මේ S2 අරගෙන ඉන්නකොටත් ඔබට ප්‍රශ්නයක් නැද්ද?
ඇස් දෙක අරගෙන ඉන්නකොට ප්‍රශ්නයක් නැද්ද? ඇස් දෙක වහගෙන ඉන්නකොට ඇයි ප්‍රශ්නේ ආවේ? ඇස් දෙක අරන් ඉන්නවට කැමති හින්දානේ. අරන් ඉන්නකොට මේ පේන දේවල් වලට කැමති හින්දානේ. එහෙනම් ඇස් දෙක අරන් ඉන්නකොට මේ පේන දේවල් එකක්වත් ප්‍රශ්නයක් නෙමෙයිද? ඔක්කොම ප්‍රශ්න. ඔක්කොම ප්‍රශ්න. ඔබ ප්‍රශ්න විදිහට දකින්නයි ඕනේ. ඒක දැනෙන්නේ නැහැ. මොකද ඒක ආස්වාදයිනේ. ප්‍රශ්නයක් විදිහට දැනෙන්නේ නැහැ. ඒක දකින්නයි ඕනේ. ඒකයි දකින්න දුකක් අපිට තියෙන්නේ. විඳින දුක නෙමෙයි තියෙන්නේ. සාසනේ තියෙන්නේ දකින්න දුක. ඔබ දකින්නයි ඕනේ. ආස්වාදය මෙච්චර කල් දැක්කේ සැපක් විදිහට. ඔබ දකින්න ඕනේ ඒක පිළීමෙන් නිදහස් වීමක් කියලා. මෙච්චර බටු කුණු වෙන්න නම් කොච්චර බටු උඹට තිබිලාද? ඔබ ওই ප්‍රශ්නේ අහන්න ඕනේ හැමදෙස්සෙම ඔබ. මෙච්චර ආස්වාද දැනෙන්න නම් කොච්චරක් නම් උඹ පෙළිලාද? කොච්චරක් නම් උඹ දුක් විඳලාද? ඇයි ඒ? ඕනේ නේද? උඹට ඕකෙන් ආස්වාද එනවද ඕනේ නැත්තම්? ඔබ ඔබේ ඕනේ කියන ප්‍රශ්නේ හදාගත්තා නම් ඔබ ගෙනිච්චද ඕක දෘෂ්ටියට වෙනකන් නැත්තම් ඕනේ හින්දානේ ප්‍රශ්නේ ඕනේ නැති කරා නම් හරි කියලා නැවතුණාද? ඒ කියන්නේ ඔබ දෘෂ්ටියට වෙනිච්චකම් ගෙනිච්ච නම් ඔබට දැනෙන්න ඕනේ මුළු හිතටම. ඒකේ එහෙම එකක් නැහැ. හදේනේ මට මේ පිස්සුවක්. නැත්තම් ඔබ කෙලින්ම ගිහලා ඕනේ. ප්‍රශ්නේ ඔබ හරියටම දැක්කා. ඕනේ නැති කරා නම් හරි. එහෙනම් ඕනේ උනේ කැමති හින්දා කැමති උනේ දෘෂ්ටියක් හින්දා. එහෙනම් දෘෂ්ටිය එහෙම එකක් නැහැ. මේක පෙළෙන සුළුයි දුකයි අසාරයි ආස්වාදයි සබයි සාරයි කියලා ගත්ත හින්දායි ප්‍රශ්නේ කියලා නිකන් නැවතුණාද? නැත්තම් ඔබේ හැඟීමටම තේරුණාද? ඇත්තටම මෙහෙම එකක් නැහැ මේකේ කියලා. ඔන්න තමයි බලන්න ඕනේ. ඔබේ දෘෂ්ටිය ගැලවෙන්නේ ඔහොම. ඔබේ මුළු හැඟීමටම දැනෙන්න ඕනේ. මේ ලස්සනට පෙනිපෙනී තිබුණ එකේ ලස්සන කියලා එකක් තියෙන්නම බැහැනේ. මේ රසට කකා ඉන්න එකේ රස කියලා මේ ප්‍රණීතයි කියලා දැනෙන්නම බැහැනේ මේක. නිකන් රසයක් විතරයි දැනෙන්න පුළුවන්. තියෙන රසය මොකක් හරි ඒක දැනෙන්න පුළුවන්. ආස්වාදය කියලා එකක් දැනෙන්නම බැහැ මේකෙන්. ඔබට දැනෙනව වෙන්න පුළුවන්. නමුත් ඔබටම දැනෙන්න ඕනේ මුළු හිතින්ම. මේකෙන් එහෙම එකක් දැනෙන්නම බැහැ. අන්න ඔබ දෘෂ්ටියට පාර ගන්න තැන. මොකද එහෙම එකක් දැනෙන්නම බැරි නම් මේ දැනෙන්නේ දෘෂ්ටිය. දෘෂ්ටිය නිසා ඔබට කැමැත්තක් තියෙනවා. කැමැත්ත නිසා ඔබට ඕනෙකමක් තියෙනවා. ඕනෙකම නිසා ඔබට පිළීමක් තියෙනවා. දුකක් තියෙනවා. ඒ දුකෙන් ඔබ නිදහස් වෙනවා හැමතිස්සෙම ඔය. ඕනේ තියෙනවා කර කර ඔබ දුකෙන් නිදහස් වෙන හිඳයි ඔය ආස්වාදය ඔබට දැනෙන්නේ. ඕකේ තියෙන එක නෙමෙයි. ඔන්නෝම ගිහලා ඔබ දෘෂ්ටියට ගහන්න ඕනේ. ඕකේ මුකුත්ම නැහැ. ඕක හිස්සුවක්, බොල්ලුවක්, අසාරුවක්, හර නැත්තක්. මොකද ඕනේ නැති එකට ඕකම ආස්වාද නැති දෙයක්. ඔබට ආස්වාද වුණාට. ඉතින් දෙන්නට දෙකක් දැනෙන්නේ කොහොමද? ඔබ සින්දු අහලා තියෙනවද කලින්? අහලා තියෙනව නේද? මුලින්ම සින්දුවක් අවුට් කරලා එළියට ආපු ගමන්ම ඔබ ඒ සින්දුව අහලා ඔබට ඒ සින්දුව එච්චර ලස්සන නැහැ. හැබැයි ටික දවසක් අහනකොට ඒ සින්දුව මරු. එහෙම වෙලා නැද්ද ඔබට? එහෙම වෙලා තියෙනවද? හා. අපි ඔය හොයාගෙන යන්නේ එහෙම උනේ කොහොමද කියලා. සින්දුව ආවා, ඇහුවා. ඔබට ආස්වාද ආවේ නැහනේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ ඒ සින්දුවම නේද අහන්නේ ඔබ? වෙන සින්දුවක් නෙමෙයි නේද? හඬ රටාව වෙනස් වුණේ නෑ නේද? බින්දු මාත්‍රයක්වත් වෙනස් කළේ නෑ නේද? හැබැයි ඔබට ආස්වාද වෙනව නේද? ආස්වාද වෙනව නේද? ඒ සින්දුවම ලස්සනයි නේද? ඉතින් එකම සින්දුව ඇයි එදා ලස්සන නොවුනේ එහෙනම්? ඒ සින්දුවමනේ. ඇයි ඒ සින්දුවමනේ ලස්සන උනේ නෑනේ? කොහොමද ඒක දැන් ලස්සන උනේ? කවුද ඔබ ලස්සනයි කිව්වද කවුරු හරි? ඒ සින්දුවේ ලස්සන වෙන්නේ කවුරු හරි ලස්සනයි කිව්වද ඔබට?
කිව්වා. ඔබට තේරුන්නේ නැහැ. ඇයි අර top 20 list එකේ එන්නේ උඩට? ඔය යන්නේ දෘෂ්ටිය. ඔබට දැනුන්නේ නැහැ ඒක දෘෂ්ටිය කියලා. ඇත්ත. දැනෙන්නේ නැති වෙන්න තමයි කියන්නේ. මොකද ඔබ ආස්වාදයට කැමැත්තෙන් ඉන්නේ. ආස්වාදය කියපු ගමන් ඔබ ඒක ආස්වාදය කියලා ගන්නවා මිසක් එතනින් එහාට හිතන්නේ නැහැ ඔබ. ඒක ආස්වාදයිද මූ ඇත්තද කියන්නේ කියලා හිතන්නේ නැහැ. කියපු ගමන් ආස්වාදයි කියලා ඔබ ගන්න. ඔබේ පැත්තෙන් දෙන්න ඕන. ඔබේ පැත්තෙන් දුන්න ගමන්. හරි top 20 අහවල් ප්‍රෝග්‍රෑම් එකේ ඒ කියන්නේ හොඳම top 20 ටික තමයි. හරි. ඒකේ top 20 වලට උඩට ගෙනාව නම් ඔබ හිතන්නේ ඒක තමයි දැන් හිට්ම සින්දුව කියලා. මේ දෙන්නේ දෘෂ්ටිය. ඔබ දැක්කේ නෑ ඒක දෘෂ්ටිය දෙනවා කියලා. ඇයි අලුතින්ම සින්දුව කාපු ගමන් නිතරම ඒක ටීවී channel වල රේඩියෝ වල නිතර ඒක දාන්නේ. ඒක හිට් සින්දුවක් හින්දාද නැත්නම් හිට් කරන්න ඕනේ හින්දාද? ඒක අලා දෘෂ්ටිය දෙනවා ඔබට. ඔබ දන්නේ නැහැ. දෘෂ්ටියේ වැටුණා. දැන් ඔබට ලස්සනයි නේද? ඉතින් කලින් තිබුණ නෑ නේ ඒකේ. දෘෂ්ටිය නේද ඔක ලස්සන කරේ. හැබැයි හඬේ වෙනසක් වුණාද? ඔබට ඇහෙන හඬ වෙනස් වුණාද එදා? දැන් වෙනස්ද? නෑ එකම හඬ ආස්වාදයි කියලා ඔබට හිතෙනවා. ඔබට දැනෙනවා. එච්චරයි. හැඟීමක් ඒක කනට ඇහෙන එකක් නෙමෙයි. ශබ්දයේ ප්‍රශ්නයක් නෙමෙයි. ශබ්දයේ ඒ විදිහමයි. ශබ්දයේ එහෙම්මමයි. දෘෂ්ටිය විතරයි වෙනස් වුනේ. දෘෂ්ටිය වෙනස් වෙච්ච ගමන් අර පෙළෙන නිදහස් වෙන බවක් දැනෙනවා අර සද්දෙත් එක්ක. ඒක තමයි ඔබේ ලස්සන. මිහිරි. වෙන මොකුත් නෙමෙයි. කනට ඇහෙන එකක් නෙවෙයි මිහිරි. මේ කනට ඇහෙන එකක් මිහිරි වුණා නම් ඕක පළවෙනි පාරට අහපු ගමන්මත් ඕක මිහිරි වෙන්න ඕනේ. ඔය දෘෂ්ටිය හින්දා පෙළෙන නිදහස් වෙන ස්වභාවයෙන් එන එක. පැහැදිලිද? දෘෂ්ටිය කියලා හොඳටම පැහැදිලිද? පැහැදිලිද? හරි. තව මොනවාද ප්‍රශ්න තියෙනවද? ඔබේ ජීවිත අත්දැකීමට ගලපන්න. ඔය වගේ ජීවිත අත්දැකීම් හැම එකකටම ගලපන්න. ඔබ මේක ප්‍රත්‍යක්ෂව දැනගන්නයි ඕනේ. මේ කියන තියරි එක තමයි ඔබේ ජීවිතයේ ඇත්තටම සිද්ධ වුනේ කියලා. ඒකට ඔබට සිද්ධි ටිකක් ඕනේ. ඒ සිද්ධි ටිකෙන් ඔබ හරියටම මේක ඔබේ ජීවිතයට 100%ක්ම මේකම තමයි උනේ. වෙන එකක් වෙන්න බෑ. මේක විතරයිමයි වෙලා තියෙන්නේ. මෙහෙමමයි මට ආස්වාද දැනලා තින්නේ. මට සතුට දැනලා තින්නේ මෙහෙමමයි. වෙන විදිහකින් නෙමෙයි. ඔන්න ඔය තියරි එක හරියටම ඔබේ ජීවිතයේ ඇතුලෙන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නයි ඕනේ. ඔබට 100% මේකෙන් පිට වෙන එකක් නම් වෙන්න බෑ. මේක විතරමයි වෙලා තියෙන්නේ. ඔන්න ඔය කියන තියරි එක ඇප්ලයි වෙන්නයි ඕනේ ඔබට. පැහැදිලිද? ඔබ ෆිල්ම් බලලා තියෙනවනේ දැන් මොම? හරි. මම පුංචි තව එක උදාහරණයක් දෙන්න යන්න ඔබට. ඔබ හැමෝම ආදරය කරලා තියෙනව නේද? ආදරය කරලා නැති අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. එහෙම අයත් ඉන්නවද? නෑනේ. හැමෝම ආදරය කරලා තියෙනව නේද? හා. ඔබ කාත් එක්ක හරි ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්ත ගමන්ම ඔබට හිතුනේ නැද්ද එයා තරහ වුණොත් ඔබ කරන දේවල් ටික? එයා තරහ වුණොත් මම මෙහෙම කරනවා, මුහුදු වැල්ලකට ගිහිල්ලා අඬනවා, මම පැත්තකට දාලා මෙහෙම වෙලා ඉන්නවා. ඒ ටික ඔබට හිතුන්නේ නැද්ද? එයා කෝල් කරාට මං ආන්සර් කරන්නේ නැහැ. එයාට මම මෙහෙම කරනවා. ඒ ටික ඔබට හිතුන්නේ නැද්ද? ඇයි ඔබට ඒ ටික හිතෙන්නේ? ඒක දුකයිනේ. ඇයි ඔබට කාත් එක්ක හරි යාළු වෙච්ච ගමන්ම ඔය ටික හිතෙන්නේ? ඒක දුකයිනේ. නැද්ද? ඇයි ඒක හිතෙන්නේ? ඔබ ෆිල්ම් බලලා තියෙනව නේද හැමෝම? හොඳට කල්පනා කරන්න. ඒකේ කොල්ලයි කෙල්ලයි හොඳට ඉඳලා උන් දෙන තරහ වෙනවා.
දැන් ඔබට හොඳටම දුකයිනේ. අර කොල්ලාර හෙට ගිහලා බීච් එකේ යන්නනවා, මෙහෙම කරනවා, පාරේ තෙමි තෙමි යනවා වැස්සේ, කෙල්ල තව එක විදියකට කරනවා, කොල්ලා බොනවා. කෙල්ල බෙහෙත් බොන්න හදනවා, මැරෙන්න හදනවා. ඔහොම වෙලා ඉඳලා එක තැනකදී උන් දෙන්නව එකතු කරනවා. දැන් දුවගෙන ඇවිල්ලා වැළඳගෙන ඔය සීන් එක ඔබට ආස්වාදයිද නැද්ද? ඔබේ මුළු හදවතින්ම අම්බෝ කොච්චර ෂෝක්ද මුන් දෙන්න ආයේ එකතු වුණා කියලා ආවේ නැද්ද? ඔක ඔබට ආස්වාදයි කියලා ඇලුණා නේද? ඔය ආස්වාදය ගන්න ඔබ මොකද වෙන්න ඕනේ? ඔය ආස්වාදය ඔබේ ජීවිතේට ගන්න ඔබේ ජීවිතේ මොකද්ද වෙන්න ඕනේ? මොන බැලීමද තියෙන්න ඕනේ? ඔබ තරහ වෙන්න ඕනේ. තරහ වෙලා අර ඔක්කොම දුක් ටික විඳලා යාළු වෙන්න ඕනේ. එතකොට ඔබට ඔය ආස්වාදය ගන්න පුළුවන්. ඒකයි ඔබ තරහ වෙන එකට කැමති. දුන්නේ දෘෂ්ටියක් නේද? ඔබ ප්‍රාර්ථනා කරන්නේ මොකක්ද ඒ වුණාට? ආස්වාදද ප්‍රාර්ථනා කරන්නේ? නැත්තම් ගිනිද ප්‍රාර්ථනා කරන්නේ? ඔබට ඔය වගේ විරසක වීම වුණාම ඔබට ආවේ අර ෆිල්ම් එකේ තිබ්බ ආස්වාදී කියන කෑල්ලද නැත්තම් මහ ගිනි ගොඩක් කියන කෑල්ලද? මං අහන්නේ තරහ වුණාම, යාළු වුණාම නෙමෙයි. තරහ වුණාම යාළු වෙයිද කියලා දන්නේ නැහැනේ ෆිල්ම් එකේ යාළු වුණාට. ඔබට ආවේ මහ ගිනි ගොඩක් විතරයි. ඔබ ප්‍රාර්ථනා කරේ ගින්න. ඔබ ඇද්දේ ගින්න. ඔබට ඕනුනේ ගින්න. මොකද ඔබ ආස්වාදය ගැන හිතාගෙන හිටපු හින්දා. ඔබ දැක්කේ නෑ එකත් එක්ක එන ගින්න. ඔබට විඳින්න වෙන දුක. මහා ගිනි ගොඩක් ඉල්ලුවේ. මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා. දෙන්නෙක් එකෙක් නම් කමක් නෑ. ඒ දෙන්නම කැමති දෙයක් තිබුණා. බයික් එකේ යන ගම මේ කියනවා මම හරි ආසයි බං හැප්පෙනවා නම්. හැප්පිලා අණ්ඩක් හොඳට උඩ දාලා වෙලා ගෙට ගහලා එහෙම මෙහෙම බට දාලා තියෙද්දි එහෙම ඉස්පිරිතාලේ මාව බලන්න කවුරු හරි එනවනම් මං හරි ආසයි. මට කියන්න. ඔබට වෙලා නැද්ද එහෙම ඒවා? මං කියන්නේ ඔගේ ආස්වාදය එන්නේ කොතනින්ද කියලා. ෆිල්ම් එකේ කොල්ලට මොකක් හරි වෙනවා. එක්ක කොල්ලා වැටෙනවා කොහෙන් හරි. ඌ අණ්ඩක් කැඩෙනවා. දැන් ඌ රෝද පුටුවේ දාලා එක්කන් යන්නේ කවුද? කෙල්ල. හරි ආස්වාදයනේ ඔය පාට් එක. අනේ කොච්චර ආදරේද යා. මටත් එහෙම වෙන්න තියෙනවා. අර විඳින දුකගේ අණ්ඩක් කඩාගෙන උට නැගිට ගන්න බෑ. කෙල්ලගේ අතින් අල්ල ගන්න පණ නැහැ. ඉන්න බැරි දුක් වේදනාවකින් ඉන්න දුක මෙතන ඉඳන් ඉල්ලනවා. දැක්කේ ආස්වාදයේ විදිහට. දැක්කේ ගින්න විදිහට නෙමෙයි. ෆිල්ම් එකේ අර ඔක්කොම අඬු ඔක්කොම එල්ලලා ඇඳේ දිගා කරලා තියෙද්දි අර ඉතින් ගෑන් ළමයා උදේම බොකි එකක් අරන් ඇවිල්ලා මේ සුඩින් තියලා good morning කියලා ඔයාට කොහොමද කියලා අහලා ඔක්කොම දවස පුරාම සාතු සප්පායම් කළා රැට නිදා ගන්නකොට අර මෙට්ටේ ගාවින් ඔළුව තියාගෙන අත ගාවින් නිදා ගන්නවා. ආස්වාදයිද නැද්ද? බැඳුණා නේද ඔකට? එහෙනම් ගන්න මොකද්ද කරන්න ඕනේ? හැප්පිලා අඬු ටික ඔක්කොම එල්ලගෙන බට ගහගෙන ඉන්න ඕනේ. ගෑන් ළමයා ආවේ නැත්තම් ඔබ හිතන් ඉන්නවද ගෑන් ළමයා එයි කියලා? ඒ ෆිල්ම් එකේ ගෑන් ළමයාට එහෙම එන්න දුන්නේ. ඒ ගෑන් ළමයාට එන්න දෙන්නේ නැහැ ඔබ හිතන් ඉන්න ගෑන් ළමයාට. එයි කෑවද බිව්වද මෙන්න බෝතලේ තියෙනවා ඔයා බොන්න කිලිවල චුට්ටක් පොවයි නර්ස් එයි යන්න යන්න ඉවරයි. ඔබේ මුළු ආස්වාද සීන් එකම ඉවරයි. ඔය ප්‍රාර්ථනා කරන්නේ ගින්නක්. ඕකේ එහෙම ආස්වාදයක් නැහැ. මම ඔබට පෙන්නන්නම්. ඔය සීන් එකේම ඔබ දැන් ඔය හිතාගෙන ඉන්න ගෑනු ළමයාම. හැබැයි ඒ ගෑනු ළමයාව ඔබට ඕනේ නැහැ. ඔය සිද්ධියම ඔහම වෙලා ඔය ගෑනු ළමයාම ඇවිල්ලා ඔබ ඔය හිතාගෙන හිටපු දේවල් ටික ඔක්කොම කරලා ඔළුව ඔබේ අත ගාවින් තියාගෙන ඇඳ උඩ සැතපෙනවා. ඇඳේ ඔළුව තියාගෙන නිදා ගන්නවා. ආස්වාදයිද ඔබට?
ඒ ගෑන් ළමයා ඔබට ඕනේ නැහැ. ඔය ටිකමයි සිද්ධ වුනේ. ඔබට ආස්වාදයිද? නැහැ. ඔක දෘෂ්ටියක්. දෘෂ්ටියක් ඔබට හිතුණා. ඒක ඒ කෙනා ආස්වාදයි කියලා හිතිච්ච හින්දා සිද්ධ වුණ එකක්. ඒ නිසා එයාව ඕනේ වුණා. ඕන වුණාට පස්සේ අර ඔක්කොම සිද්ධි ටික සිද්ධ වෙනකොට ඔබට ඕනේ තියෙනවා වෙවි අර මහා ගින්නෙන් නිදහස් වෙවි යන එකක් වෙන්නේ. ආස්වාදයේ එන්නේ ওই කාරණාව සිද්ධ වෙන හින්දා නම් දැනුත් ආස්වාද එන්න ඕනේ නේද? එන්නේ නැහැ ආස්වාද. ඔබට ප්‍රැක්ටිකලිම තේරෙනවානේ. එයාව ඕනේ උනේ නැත්තම් ඔය එකක්වත් ආස්වාද වෙන්නේ නැහැ කියලා. දැන් කන්නේ මහා ගින්නක් විතරයි නේද? අඬුත් එල්ලගෙන එහෙන් එල්ලගෙන බට ගහගෙන ඇවිද ගන්නත් බෑ, බලා ගන්නත් බෑ, ඇහෙන්නෙත් නැහැ. අතපය හොල්ල ගන්නත් බෑ, එහෙට හැරෙන්නත් බෑ, මෙහෙට හැරෙන්නත් බෑ, টয়ලට් යන්නත් බෑ, මුත්‍රා කරන්නත් බෑ, කන්නත් බෑ, බොන්නත් බෑ. කතා කරගන්නත් බෑ. පොඩි ගින්නක්ද ඔය ඉල්ලගෙන කන්නේ? ඉල්ලගෙන කන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. දෙන හින්දා කන ටික විතරක් නෙවෙයි, ඉල්ලගෙන කන්නේ ඔබ. තනි කර බොරු මායාවක්. දෘෂ්ටියක්. ඕක වැටිච්ච ගමන් අච්චරර ගින්න ඔබට ආස්වාදයක් කියලා හිතෙනවා. ඉතින් ෆිල්ම් එකෙන් දුන්න දෘෂ්ටි ටික කොහොමද ඔබට? කී දෙනෙක් මේ ලෝකේ අනාථ වෙලාද ඔය දැකලා? කී දෙනෙක් ඕව හින්දා මේ ගිනි සසරේ යන්න ඕනේ කියලා හිතාගෙන යනවද? මේ තරම් සැපක් ආස්වාද තියෙන ලෝකෙක කොහොමද මම මේ ටික අයින් කරලා යන්නේ කී දෙනෙක් දුක්ගිනි විඳිනවද? එක කෙල්ලෙක් හින්දා ඔය ටික ආස්වාදයි කියලා හිතාගෙන කොල්ලෝ කී දෙනෙක් මැරිලාද? කී දෙනෙක් පිහියෙන් යනලාද? ඔබ දැක්කද? කී දෙනෙක් ඇසිඩ් ගහගෙනද? ඔබ දැක්කද? කවුද ඔය ටික දුන්නේ? ඔබ බොය ලස්සනට බලපු ෆිල්ම් එක පෙන්වන්න දරුවට. වටිනවා. පොඩි ගින්නද ඔය කන්නේ මේ ලෝක සත්‍යය. ඒකලා දන්නේ නැහැ. දන්නවනම් ඔය ටික කරන්නේ නැහැ. හරිමයිචි වඩන්න. දැන් ඔබ දන්නවනේ. ඔබට තේරෙනවනේ. මේ තනිකර බොරුවක් තියෙන්නේ. හිතාගෙන යන ගමනක ඔබ ඉන්නේ. මේ කොහෙවත් යන අසත්පුරුෂයෙක් දුන්න දෘෂ්ටියක් කාලා ඔබට වෙච්ච දෙයක්. ඔබට වෙච්ච දෙයක්. ඔබ හොඳට හිතන්න. බොහොම සරල පුංචි කාරණා. හැබැයි වෙච්ච දෙයක්. ආදීනව ටික හොඳට මෙනෙහි කරලා ගන්න. පුංචි කාලේ මොන්ටිසෝරි යන කාලේ පුංචි දරුවෙක් ඉන්නවා. ඊටත් පොඩි දරුවෙක් කියමුකෝ. මොන්ටිසෝරි යන්නත් පුංචි දරුවෙක්. ඒකට ගෑනු කෙනෙක් දකිනවා. මේ පුතාලට අද එන හැඟීම මේ පුතාලා ඒ කාලේ තිබ්බද? ඉතින් ඒ වගේම රූපයක් තමයි දකින්නේ. ඔබ අද ඔය කැමති කියලා හිතාගෙන ඉන්න රූපයම තමයි මොන්ටිසෝරි යන්නත් පුංචි කාලේ ඔබ දකින්නේ. දැන් අනිත් පිරිසු තමන්ගේ ජීවිතවලට අදාළ විදිහට ওই කාරණාව හදලා බලාගෙන බලන්න. ඒක ආස්වාදයි කියලා ඔබට හිතෙනවද එදාට? එහෙනම් ඒකේ ආස්වාද තිබිලාද? හැබැයි ඔබට අද හිතෙන්නෙම ඒකේ ආස්වාද තියෙනවා කියලා නේද? ඒකේ ආස්වාද තිබිලාද? නැහැ. ඒ පුංචි කාට කිසිම ගාණක් නැහැ. ඒ පුංචි ගෑන් ළමයි එක්ක සෙල්ලම් කරනවා, එහෙට යනවා, මෙහෙට යනවා. ඌට බින්දු මාත්‍රයකවත් හැඟීමක් නැහැ. අම්මට ඇවිල්ලා කියනවා අම්මේ සරෝජ් හොඳයි. අම්මේ සරෝජ් ජිනීත් හොඳයි. අම්මේ අරයත් හොඳයි. අමලුත් හොඳයි. කමලුත් හොඳයි. එයාගේ නංගිත් හොඳයි. ගාණක්වත් තියනවද ඌට? නෑ. ඒ කිසිම දෙයක් ගැන ඌට ගාණක් නැහැ. මම මේ කතා කරන්නේ කාමය කියන හැඟීම ගැන. ඔබට අද ඒ ගාන්තාවක් දැක්කම එන හැඟීම එදා ඒ දරුවට තිබුණේ නැහැ. හැබැයි ඒක ටිකක් ලොකු වෙලා මොන්ටිසෝරි යනකොට දැන් දකින්න එක එක අය අතින් අල්ලගෙන යනවා, කතා බහ කරනවා. ෆිල්ම් වල එක එක ඒවා දකින්න. ඉතින්
ගෑනු ළමයිනුත් ආශ්‍රය කරනවා. චුට්ටක් මේකට හිතෙනවා. අර ගෑනු ළමයි ටික හොඳයි නේද? ඇයි? අරව දැකලා ඒකෙන් ඒකට ඇති වෙනවා මෙන්න මේ වගේ ඉන්න මේ වගේ කතා කරන අය හොඳයි කියලා. එහෙම අතින් අල්ලන් යන කුඩේ යටින් එකට යන ඒක හරි ෂෝක්නේ. දැන් මොකද කරන්නේ? මූ අර කැමැතිම ගෑල් ළමයාත් එක්ක කොණ්ඩේ මෙහෙම තියෙන පොඩි පොඩි ඒවා මුට වැටෙනවා. ඒ ළමයාත් එක්ක කුඩේ යටින් යන එක හොඳයි. ඒ නිසා කුඩේ යටින් යන්න හිතෙනවා. අතින් අල්ලන් යන්න හිතෙනවා. පළවෙනියට එන්නේ ඔහොම ඒවා. ඔව්. හෝමෝන ක්‍රියාකාරීත්වය කියන එක ඔබේ මට කියන්නේ ඔබේ ශරීරයේ කොයි කොටසද හිතින් පාලනය වෙන්නේ නැත්තේ? හිතින් පාලනය වෙන්නේ නැත්තේ ඔබේ ශරීරයේ කොයි කොටසද? එකක්වත් නැහැ. ඔය ඔක්කොම හිතින් පාලනය වෙන දේවල්. හිතේ අවශ්‍යතාවය මත තමයි ඔය හෝමෝන ස්‍රාවය වීම සිද්ධ වෙන්නේ. ඔබට කාම සංකල්පනා එනකොට කාන්තාවන්ට ඒ අදාළ හෝමෝන, පිරිමින්ට ඒ අදාළ හෝමෝන පිට වෙනවා. එතකොට තමයි ඒ අදාළ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ශරීරයේ ඊට අනුව සැකසෙන්නේ නැතුව ඒ කාරණා සිද්ධ වෙන්න බෑ. මනසේ කොච්චර පිළියම තිබුණත් ශරීරයේ ඊට සම්බන්ධව සැකසෙන්න ඕන හින්දා තමයි ඒ කාරණා සිද්ධ වෙන්නේ. නෑ, ඒක තමයි මම මේ කියාගෙන ඉන්නේ ඔබට දෘෂ්ටිය වැටිච්ච විදිය. ඔබට දෘෂ්ටිය ඔය ආස්වාද දෘෂ්ටිය වැටලා තියෙන්නේ හෝමෝන ක්‍රියාකාරීත්වය එන්නේ කලින්. ඔබ අනන්ත සංසාරයෙන් දැන් ආවේ. ඔය එනකොට ඔය දෘෂ්ටිය ඔබට හොඳට වැටිලා තියෙන්නේ. මේ ආයිත් අලුතින් ඒක පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙනවා. ඒක තිබුණ නැති එකක් නෙවෙයි. කාමය කියන්නේ ඔබ කෙලින්ම බැස්සම තැන ආපු එක. ඒක ඔබට තිබුණ එකක්. ඒක සම්පූර්ණයෙන්ම මුළු ලෝකෙම අයින් කරලා දූපතකට දාලා දෙන්නෙක් අයියයි නංගී තියලා තිබුණත් ඔය කාරණා ඔක්කොම සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ට අනන්ත සංසාරයේ හුරු පුරුද්දක් තියෙනවා. ඒකට ආයේ අමුතුවෙන් මේ භවයේදීම දෘෂ්ටි වැටෙන්න ඕනේ නැහැ. අනන්ත සංසාරයේ බහැපු දෘෂ්ටි ටික තියෙනවා තාම මේගොල්ලෝ ගාව. හරි. අර පුංචි ළමයා. ඒකට හිතෙනවා කුඩේ යටින් යන්න. ඒ ටික කරන්න හරි කියලා. ඊට පස්සේ ඒක ටිකක් ලොකු වෙලා ඒක ෆිල්ම් වල දකින්නකොට ඉතින් මටත් යාළු වෙන්න කෙනෙක් හිටියනම් හරිනේ. හැමෝටම යාළු වෙන්න කෙනෙක් ඉන්නවනේ ගෑනු ළමයි. මටත් එහෙම ගෑනු යාළුවෙක් හිටියනම් හරිනේ. මාත් එක්ක ඉන්න මට යව කසාද බඳින්න තිබ්බනම් හරිනේ. එයාගෙන් ළමයි හදාගෙන අපි හොඳට පෞල් ජීවිතයක් ගත කරනවානේ. ඔන්න හිතෙනවා. ඉතින් මේක දැන් ඉවෙලා ගෑල් ළමෙක් හිතලා ඒ ගෑල් ළමයාත් එක්ක මෙහෙම දැන් හිමීට හදා යනවා. ඇයි? ඌ සපද්ද විඳින්නේ? අර පුංචිම කාලේ කුඩේ යටින් යන්න ඕන වුණා. ඌ සපද්ද විඳින්නේ ඕනේ වෙච්ච ගම? නෑ. ඌ දුකක් විඳින්නේ. ඒ දුකට පිළියම් කරන්න ඌ තව ඒවා එකතු කරගත්තා. ඒ එකතු කරන ගමනේ තමයි ඌ දැන් ඇවිල්ලා තියෙන්නේ. යාළු වෙන්න කෙනෙක් හිටියානම් හරිනේ. කුඩේ යටින් යන්න ඕනුනේ නැත්තම් උතන්ට එනවද? නැහැ. ගෑනු ළමයා හොඳයි කියන දෘෂ්ටියෙන් තමයි ඔබ පටන් ගත්තේ. ඇවිල්ලා දැන් යාළු වෙන්නේ කසාද බඳින්නත් ඇවිල්ලා දරුවෝ හදාගෙන ජීවත් වෙන්නත් ඇවිල්ලා. මොනවාද ඔය ඉල්ලන්නේ? අර ඉස්පිරිතාලේ හිටපු එක ඉල්ලන ටික නෙමෙයිද? ඒක හොඳයි. ඌට හොඳ වෙනවනේ මාස ගානකින්. මූට ජීවිත කාලෙටම හොඳ වෙන්නේ නැති එකක් දැන් හැදිලා තියෙන්නේ. ඌ ඉල්ලන්නේ මහා ගින්නක්. ඇයි? කලින් එදා ඌට වැටිච්ච දෘෂ්ටිය හින්දා. ඔහොම ඇවිල්ලා ඌ තව ටිකක් ලොකු වෙලා දැන් කොහොම හරි කෙල්ලෙක් යාළු කරගන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් 6ක් 4ක් තේරෙන ඔය 8 9 10 සාමාන්‍ය ඉස්කෝලේ වයස. දැන් මොකද කරන්නේ මු? කෙල්ලෙක් දැක්කම මූට දැන් ඉන්න බෑ. මෙච්චර අර චූටි එකා හිටියා කලින්. කෙල්ල ඔහම හිටියා. ඒක මෙහෙම හිටියා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන්නම් ගිහිල්ලා අක්කේ මට උදව්වක් කරන්න පුළුවන්ද? එහෙම ආපු එක. කෙල්ල අතන දකින්නවා. මූ මෙතන ඉන්නවා. මූට දැන් ඉන්න බෑ. ඇයි? එදා අර වැටිච්ච දෘෂ්ටිය හින්දා මූ අදත්
ගිනි කනවා. මුට දැන් ඕනේ. මුට දැන් ඕනේ. ඉන්න බෑ අතන ඉන්නවනේ. අතන තියෙනවා. ඕනේ තියෙනවා. ඉන්න බෑ. බලන්න ඕනේ. බලන්න ඕනේ. බලන්න ඕනේ. බලන්න ඕනේ. කතා කරන්න ඕනේ. අතින් අල්ලන්න. ඕනේ ඉන්න බෑ. පුදුම ගින්නක ඉන්නේ. වෙන කෙනෙක් ඇවිල්ලා වෙන කොල්ලෙක් ඇවිල්ලා පොඩ්ඩක් කතා කරනවා. ඉවරයි. අයියෝ, එයාට ගෑනු ළමයි, එයාට කොල්ලෙක් ඉන්නවද කොහෙද? මේ ඇවිල්ලා කතා කරන්නේ කවුරු හරි අයියා කෙනෙක් හරි කවුරු හරි. නිකන් ඉල්ලන් කන්නේ මේ. නෙමෙයිද? ඉල්ලන් කන්නේ. මුකුත් වෙලා නැහැ එතන. කෙල්ලේට කොල්ලෙක් හිටියනම් කමක් නැහැ කියදගෙන එහෙමත් නැතුව ඉල්ලන් කන්නේ. අර කොල්ල ඇවිල්ලා පොඩ්ඩක් කතා කරලා hina වෙලා ගියා නම් මූ දැන් ඉවරයි. පැත්ත ගාලා මූඩ් ගාලා ඔක්කොම වෙලා දැන් කොල්ලෝ ටික ඇවිල්ලා නෑ ඇයි බං ඇයි නෑ බං ඊ අයියා. ඉවරයි නේද ඔක්කොම ප්‍රශ්නේ. ඉවරයි නේ. දෘෂ්ටිය නේද ඉන්නේ. මොකට වැටුණා අර ඉන්නේ කොල්ලා කියලා දෘෂ්ටිය ඉවරයි. දුක් විඳින්න ගත්තා නෑ අයියා. හරි. දැන් හරි. දැන් ආයෙත් හරි. දැන් ආයෙ පටන් ගන්නවා. ඔබ ඔබේ ජීවිතේට මේවා දාලා බලන්න. ඔබේ ජීවිතේ වෙච්ච තැන් වලට දාලා බලන්න. ඔබ දුක් විඳ හැටි මම මේ කියන්නේ. ඔය ඔක්කොම පටන් ගත්තේ අර කුඩේ අල්ලන් යන එක හොඳයි කියලා හිතෙච්ච තැනින්. ඔබ අද විඳින දුක් තැනට වෙනකම් මම මේ ගේන්න හදන්නේ ඔබ. කොච්චර දුක් විඳද කියලා ඔබ. අරෝ දැන් ඊට පස්සේ අර කෙල්ල පස්සෙන් යන්න පටන් ගන්නවා. ඒකිට පන්ති තියෙන තැන්, ඉස්කෝලේ යන තැන්, අයියා කවුද, අම්මා කවුද, තාත්තා කවුද ඔක්කොම හොයනවා. පින්දුනි ඌට ඔය කෙල්ලව ඕනුනේ නැත්තම් ඌට ඔය ටික කරනවා කියන එක ආස්වාදයිද? ඌට කිව්වවත් ඌට කියන තව කවුරුනි මගේ යාළුවෙන් ඉන්න කෙල්ල පොඩ හොයලා දියන්. අනේ ඌ කරනවද? නැහැ. ඌට දැන් ඉන්න බැරි තැන ඌ කරන්නේ. කරන්න වෙලා ඌට. කරන්න නැතුව ඉන්න බෑ. ඌට දැනගන්න ඕනේ. කෙල්ලගේ නම මොකද්ද? දැනගන්න ඕනේ. කටහඬ මොන වගේද? දැනගන්න ඕනේ. ඉන්නේ කොහෙද? දැනගන්න ඕනේ. ඉස්කෝලේ මොකද්ද? දැනගන්න ඕනේ. වයස කීයද? දැනගන්න ඕනේ. කොල්ලෙක් ඉන්නවද? තාම දන්නේ නැහනේ. ඉස්සෙල්ලා කිව්වේ අයියා කියලානේ. කොල්ලෙක් ඉන්නවද? ඒකත් දැනගන්න ඕනේ. පොඩි ගින්නක්ද කන්නේ? දැන් බයිසිකලයක් පැදගෙන එහෙට යනවා බස් එකේ අරේ යනවා පස්සෙන් යනවා. තාම මුකුත් නැහැ කෙල්ල දන්නෙත් නැහැ. කතා කරලත් නැහැ හරියට. මූ දැන් පස්සෙන් යනවා අරය කරනවා මේ කරනවා බස් එකේ යනකම් පොඩ්ඩක් ළඟින් ඉඳ ගන්නවා. පොඩි ගින්නත් ඔය කන්නේ. ඉල්ලන්නේ කන්නේ. බස් එකේ යන්න සල්ලි දෙන්නේ කවුද? අම්මගෙන් ගිහිල්ලා ඉල්ල ගන්න ඕනේ අම්මේ. දෙන්නකෝ අම්මේ. මොකද? මුට ආස්වාදයි කියලා හිතිච්ච හින්දා එච්චරයි. අර පුංචි කාලේ වැටිච්ච දෘෂ්ටිය හින්දා ඔක්කොම කන්නේ. ඔහොම ගිහිල්ලා කතා බහ කරලා අපි කියමුකෝ දැන් ඔන්න කතා බහ කරලා දෙන්නම පොඩ්ඩක් සෙටල් ඩවුන් වුණා. දැන් ෆෝන් නම්බර කිල්ල ගන්න ඕනේ. කතා කරන්න ඕනේ. ආයි හම්බෙන්න ඕනේ. මොන කරුමයක්ද මේ ඉල්ලන්නේ? ඊට පස්සේ ෆෝන් නම්බර එකත් ඉල්ල ගත්තා. දැන් උඩ ෆෝන් එකක් තියෙනවා. දැන් ඉතින් අම්මගේ ෆෝන් එකනුයි යාළුවගේ ෆෝන් එකනුයි අර ෆෝන් එකනුයි මේ ෆෝන් එකනුයි ඒ මචං කොල්ලයක් ගන්න දීපන් කොල්ලයක්. පිස්සු පින්වතුනි පිස්සු. උට හරි අසරණ වෙච්ච කෙනෙක්. හිතලා බලන්න උට කෝල් එකක් ගන්න ඕනේ. යාළුවෙක් ගාව ෆෝන් එකක් තියෙනවා. දැක්කම උට මොකද වෙන්නේ? උට ඉන්න බෑ. ඌ හරි අසරණයි. මචං කෝල් එකක් ගන්න දීපන්කො මචං. කෙල්ලට මචං පොඩි කෝල් එක විනාඩි 5ක් කෝල් එක සල්ලි නෑ බං. අයි මොකද්ද මං දාලා දෙන්න මං හෙට සල්ලි දෙන්නම් උඹට අම්මගෙන් ඉල්ලන් ඇවිල්ලා සල්ලි දෙන්න. පව් පින්වතුනි. ඔබ පව්. ඔබ නිකන් දුක් විඳා. ඔබට දෘෂ්ටියක් වැටිච්ච හින්දා. හරි පව්. ඔබ මේ වෙනකන් ආපු ජීවිතේ ඔහොම නේද ආවේ?
කොයි තරම් ආදීනව කන්දක්ද ඔය විඳගෙන එන්නේ. ඔය ඔක්කොම ඔබට ඕනේ වුණා. ඊට පස්සේ ඔබට කරන්න දෙයක් තිබ්බේ නැහැ. දැන් වැඳලා හරි කමක් නැහැ. ඔබට ඒක ඕනේ. දැන් තියනවා කරන්න ඕනේ. වෙන කරන්න දෙයක් දන්නේ නැහැ ඔබ. ඔබට ඕනේ වුණා නම් දෘෂ්ටියක් වැටුණා නම් ඉවරයි ඔබ දුක් විඳිනවා දුක් විඳිනවා දුක් විඳිනවා දුක් විඳිනවා දුක් විඳිනවා ඔබ ඉවරයි. කවුද ඔබව ගලවන්නේ? කාටද ඔබව ගලවන්න පුළුවන්? බෑ කාටවත්. සපත්තු දෙකත් ලෙවකයි අරුගේ. කෝල් එක දෙන්න සපත්තු දෙක ලෙවකම්. සපත්තු දෙකත් ලෙවකයි. එච්චරකට පාත් අත්තේට වැටෙනවා. එච්චරකට පෙලෙනවා. එච්චරට අසරණයි ඔබ. අරු කියනවා මේ 50න් අන්නර කඩේට ගිහලා ආවල් එක කරන් වරේ මම ෆෝන් එක දෙන්නම් ඔබට. වෙලා නැද්ද ඔබගේ ජීවිතවල මේ වගේ කාරණා යාළුවෙක්ට හරි වෙනව ඔබ දැකලා නැද්ද? හරි කෝල් එක දෙන්න මෙන්න මේක අරන් වරේ අර කාඩ් එකකින් 50 රීලෝඩ් එක දාන් වරේ. පව් පින්වතුනි. අරු බල්ලෙක් වෙලා. උට ඕනේ වෙච්ච හින්දා. අපි කියමුකෝ ඌට ෆෝන් එකක් තිබුණා කියලා මේකන් හිතමු. ඌට ෆෝන් එකක් තිබුණා. දැන් මූ ටිකක් ලොකුයි. ඔය කෙල්ලට Facebook තියෙනවා. දැන් තියෙනවනේ ඉතින්. මූටත් Facebook එකක් තියෙනවා. සතුටුයි නේද? Facebook එකේ ගිහලා chat කරන්න පුළුවන් දෙන්නට හම්බෙලා රැට. සතුටුයි නේද? නැද්ද? මේ රැට ගිහලා දෙන්නත් එක්ක මෙහෙන් chat කරනවා, මෙහෙන් chat කරනවා. මෙහෙන් chat එක දානවා. කෙල්ල online ඉන්නවා. reply එකක් එන්නේ. කියන්නකෝ. අනේ කතා කරන්නකෝ මොකක්ද අනේ? මම බලාගෙන ඉන්නවා. පැටියෝ තරහයිද? අනේ ප්ලීස් කතා කරන්නකෝ. අනේ මාත් එක්ක තරහ වෙන්න එපා. මගෙන් වැරද්දක් වුණාද? එක reply එකක් නෑ මූ ගහගෙන යනවා. ඔබේ ජීවිතේ උනාද නැද්ද කියලා ඔබ බලන්න. මං ඔයාට වෙච්ච හැම වැරද්දකටම මට සමා වෙන්න ප්ලීස්. අනේ මම මට ගියාති වැරද්ද වුණා සමා වෙන්න. එහෙම මැසේජ් එකක් එනවා. අම්මා පොඩ්ඩක් කතා කරා මං ගියා. ඔබ එච්චර වෙලා ගිනි කෑවේයි. ඔය කෙල්ලව ඔබට ඕනේ නෑ. Facebook එකේ chat කර ඉන්න ගමන් ඔබ මැසේජ් එකක් දානවා. කෙල්ලගෙන් reply එකක් එන්නේ නෑ. ඔය ඉතුරු මැසේජ් එකක්වත් ඔබ ගහනවද ඔය කෙල්ලව ඔබට ඕනේ නැත්තම්? ඔබ දුක් විඳේ ඉල්ලගෙන ඔබට සැපයි කියලා හිතුණා, ආස්වාදයි කියලා හිතුණා. ඉතුරු ඔක්කොම දුක් ටික විඳේ ඉල්ලගෙන කෑවේ ඔබ. ඔය ටික වෙද්දි අන්තිමටම බැරි නම් ඕකේ මැසේජ් අර අන්තිම අම්මා ඒ කතාව ආවෙත් නැහැ. එහෙනම් ෆෝන් එක ගත්තා. කෝල් එකක් දුන්නා. මැසේජ් එකක් ගැව්වා. ආයි මිස් කෝල් එකක් ගැව්වා. ආයි මිස් කෝල් කීයක් ගහනවද ඔබ? හැබැයි ඕනුනේ නැත්තම් ඔය එක ගින්නක් ඔබ කන්නේ. ඔය ආස්වාද නෙමෙයි. ඔය කන්නේ ගිනි. අර කෙල්ල මැසේජ් එක දාපු ගමන් ඉවරයි. ආස්වාද ලෝකයක්. ඇයි? මූව මෙච්චර වෙලා ගින්නකට දාලා නිදහස් කළානේ. එහෙමුන් නැද්ද? මට හිතුණා ඔයාව මට නැති වෙයි කියලා. ඔයාව මට නැති වුණා නම් දැන් ගහනවා පල් හැල්ලක් ගහනවා දිගට ගහලා හැල්ලක් ගහලා යනවා. මම මෙහෙම ඔයා මම නැති වෙන්න එපා නේ ප්ලීස්. ඔය ගැහුවේ ඔබේ පෙලීම. ඔය එක අකුරක් ගහන්න ඔබ මහන්සියෙන් ගැහුවේ ඔබේ පෙලීමෙන් නිදහස් වෙන්න. ඔබේ මහ දාහයෙන් ඔබ නිදහස් වෙන්න ඔය ඔක්කොම කළේ. ඔබට කරන්න නැතුව ඉන්න බෑ. ඒ නිසායි ඔබ කළේ. එච්චරකට ගිනි ගත්තා වෙන මුකුත් හින්දා නෙවෙයි. ඔක ආස්වාදයි කියලා හිතිච්ච හින්දා. එහෙම එකක් තිබුණේ නැහැ. ඕනේ අයින් කරා නම් ඔය එකක් ඔබ කරන්නේ එක අකුරක් ගහන්නේ ඔබ. ඕනේ අයින් කරා නම්. ඔය තනිකරම ආස්වාදයි කියලා හිතිච්ච හින්දා කරපු වැඩ. මොකද ඕනේ අයින් කරා නම් ඕකේ ආස්වාද නැහැ ඔබට. එහෙනම් ඔය එක අකුරක් ඔබ ගහන්නේ නැහැ.
ඔය මායාවක ඔබ ඉන්නේ. ඒ ඇවිල්ලා සුන්දර කතාවනේ. තව කතා තියෙනවනේ. ඇයි Facebook නේ. ඔබයි එයයි විතරද දැන් ඔබ එකේ එයාගේ එකේ ඔබ විතරයිද ඉන්නේ? නෑ. ඔබ එකේ ඉන්නෝ පිරිමි යාළුවෝ ටිකක්, එයාගේ එකේ ඉන්නෝ ගෑනු යාළුවෝ ටිකක්. එහෙම නේද? නෑ නේද? ඒ ෆොටෝස් එයාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ කවුද කොල්ලෝ ඉන්නේ. බලනවද? කාන්තාව ටික. එහෙම බලනව නේද? ඒගොල්ලෝ කාත් එක්කද chat කරන්නේ. ඒ කවුරුද මෙයාගේ ෆොටෝස් වලට like දාන්නේ. කවුද කමෙන්ට් දාන්නේ. කාගේ වලට reply දාන්නේ. කීයක් බලනවද ඔබ? සැපද විඳින්නේ? සැපයි කියලා හිතෙන්නේ. ඇයි ඔබට නොකර බෑ ওই ටික. මොකද ඔය ගෑනු ළමයාට ඔබ ඒ ගෑනු ළමයා ඔබට ආස්වාදින්ද ඔබට ඕනේ. නැති වෙයි. දැන් ඔබට බයයි. තියෙනවා නැති වෙලා නෑ. මුකුත් වෙලා නෑ. හැබැයි බයයි. අර ටික ඔක්කොම කරන්නේ ඔය බය හින්දා. නැති වෙලා තිබුණ නෑ අර මැසේජ් බර ගානක් ගහන වෙලාවෙත්. තිබුණා. ඒ ළමයා එහෙමම හිටියා. ඔබත් එක්ක තරහ වෙලත් හිටියේ නෑ. ඔබ බයෙන් හිටියේ. තරහ වෙයි. හැබැයි ඔබට ප්‍රශ්නයක් නෑ නේ අතරම යාළු වෙලා ඉන්නවා කියන එකේ. ඔබට දැනෙන්නේ නෑ නේ ඔබ දුක් විඳිනවා කියලා. ඔබ දුක් විඳිනවා. එක හිතක් ගානෙම ඔබ දුක් විඳිනවා. හිතක් ගානෙම දුක් විඳිනවා. හදිසියවත් අර Facebook එකේ කවුරු හරි කොල්ලෙක් ටිකක් වැඩිපුර අරකට කමෙන්ට් කරනවා නම් හැම ෆොටෝ එකක් ගානෙම දාලා නම් ඔයා හරි ලස්සනයි නංගි, හරි ෂෝක් නංගි කියලා ඉවරයි. නෙමෙයිද? ඉතින් ඔය කෙල්ලව ඕනේ නැහැ. ඒ කොල්ල ඒ කමෙන්ට් එක දාලා දැනුත් ඔබට ප්‍රශ්නයක්ද? නැහනේ. ඔබේ දෘෂ්ටිය නේද ඔය ඔක්කොම කරේ ඔබට? ඔය ඔක්කොම ගින්නට ඇදලා දැම්මේ ඔබේ දෘෂ්ටිය නේද? ඔබ හම්බෙනවා ඒ ගෑනු ළමයා. ඒ ගෑනු ළමයාත් ඇවිල්ලා කෝල් එකක් එනවා. චුට්ටක් ඉන්න කෝල් එකක්. ලස්සනට කතා කරනවා ගිහිල්ලා පොඩ්ඩක්. උකුළු මුකුළු දාලා විනාඩි 15කින් පස්සේ එනවා. ඇවිල්ලි වෙලා ඉතින් කියන්නකෝ. තවස් කාත් එක්ක කතා කරේ? උකුළු මුකුළු දාලා? නෑනේ අපි මේ අර එහා පැත්තේ ඉඳලා ඉන්න අක්කා කතා කරේ. අක්කත් එක්ක කොහොම කතා කරනවද? දෙන බන් ෆෝන් එක. ඒ ගෑන් ළමයි ඔබට ඕනේ නෑ. ඒ ගෑන් ළමයි අරක කරා. ඔබ දැන් කරන ටික කරනවද? ඔබ පව් පින්වතුනි. ඔබ නිකන් දුක් විඳින්නේ. බොරුවට ඔබ දුක් විඳින්නේ. ඔබට හිතිච්ච හින්දා ආස්වාදයි කියලා හිතිච්ච හින්දා ඔබ දුක් විතරයි විඳින්නේ. ඉල්ලම් කන්නේ සම්පූර්ණයෙන්ම ඉල්ලම් කන්නේ. හොඳ වැඩේ ඔබට එක අතකට. මොකටද දෘෂ්ටි දාගත්තේ? ඒක තමයි ගුරුහාමුදුරුවෝ කියන්නේ. ඔබට මේ ලෝකේ මග වඩන්න නැත්තම් දෙන්න පුළුවන් හොඳම දඬුවම. ඔක නෙමෙයිද? ඔය වගේ දඬුවමක් දෙන්න පුළුවන්ද වෙන කාටවත්? ගහලා බැනලා දෙන්න පුළුවන්ද ඔච්චර දඬුවමක් ඔබට? බෑ. ඔච්චර දඬුවමක් දෙන්න බෑ. ඔය දඬුවම ඔබ මුළු ජීවිත කාලෙට නෙමෙයි මුළු සංසාරෙටම කන දඬුවමක්. ඔය වගේ දඬුවමක් ආයි දෙන්න බෑ. ඕක ඔබ ආසාවෙන් අනේ තව ගහන්නකෝ. එහෙම කන එකක් ඔය. ඒකයි. ඔබ බලන්න ඔබට වෙච්ච දේ. නේ හදිසියත් ඔහොම එකක් පටන් අරගෙන. දැන් බැලුවා මොකක් හරි වෙලා ඉදි කොහොම හරි තමසේ ඩිලීට් කරන්න. හරි තමසේ මම අල්ල ගන්නම්කෝ. ගියා චුට්ටක් යනවා. කෝල් කරනවා මෙහෙන්. waiting. විනාඩි 15යි. waiting. පැය භාගයයි. waiting. විනාඩි 45යි. waiting. පැයයි. waiting. ඊට පස්සේ විනාඩියට waiting දැන් ගහනවා මැසේජ් 60 උටාමාරක් ගහනවා.
සුද්ධ සිංහලෙන් මේ ටිකකම ගහන්නේ. නෙමෙයිද? ඕන උනේ නැත්තම්. පැයනුත් වේටිං. පැයනුත් වේටින්ද කියලා ඔබ බලන්නෙත් නෑ ඇත්තටම. එකක් ගත්තා විනාඩි 15යි පැය භාගයෙන් ගත්ත වේටිං අනේ නෙමෙයිද? ඊටු ටික ඔක්කොම ගිනි කන්නේ ඇයි ඔබ? ඔබට ආස්වාදය කියලා හිතෙච්ච හින්දා. ඔබ පව් නෙවෙයි මට කියාගන්න වචන නෑ මේ පව් එක ගැන. ඔබ ඉල්ලන් කන්නේ හැම කෙනාම. ඔබ හිතන් ඉන්න එකක ඉන්නේ. එහෙම එකක් නෑ. බොරුවක්. ඔබ හිතාගත්තේ හින්දා ඒ ඔක්කොම. ඔය කෙල්ලත් එක්ක ඔබ පාරේ යනවා. පැත්තකින් ඉඳගෙන කොල්ලෙක් පොඩ්ඩක් බැල්ම දාලා ප්‍රශ්නයක් නැහැ නේ ඔබ යනවනේ පාඩුවේ නේද? යනවා නේද? අපි යන්නම් කියන්නේ යනවා නේද? උඹට පස්සෙනුත් එනවා. ආහා කොහෙද යන්නේ? ඇයි එයත් එක්ක යන්නේ? මාත් එක්කත් යන්න පුළුවන් නේ. නංගි ඔය ආරයත් එක්ක යන්නේ නම් මං යන්නම්. ඔබ කියනවද? ඇයි? ඔබ hina වෙන්න. ඔබට මං hina වෙනවා මට. මේ හැම දෙයක්ම ඇත්ත. ඇයි ඔබ එහෙම කරේ නැත්තේ? ඔබට ඕනේ. හැබැයි ඔබට ඕන උනේ නැත්තම් දැනුත් ඔබ ඔය එදා කරපු ටිකම කරනවද? අරුගේ කමිසිනුත් ඇදලා අරගෙන ගහගෙන බැනගෙන මරාගෙන පස්සෙත් වලි දාගෙන පස්සේ ගැන්සි පිටින් වලි දාගෙන ගිහිල්ලත් ගමට ගිහිල්ලත් ගහලා ගෙදරට හොයාගෙන ගිහිල්ලත් ගහලා යාළුවෝ එකතු කරගෙන රංචු පිටින් ගිහිල්ලා ඉස්කෝල පිටින් වලි දාගෙන කරනවද ඕවා? වෙලා නැද්ද ඔබේ ජීවිතවල? ඔහොම නෙමෙයිද ඔක්කොම වෙලා තියෙන්නේ? හැබැයි ඕකේ තිබ්බ ඕන එක අයින් කරා නම් ඔය එකෙක් ගහ ගන්නවද? එකෙක් අනේ නංගි මෙන්න කොටේ ඔයා යන්න. එන්න මහත්තයා අරන් යන්න. නෙමෙයිද? ඔබ පව් මට කියන්න ඔය කෙල්ල හින්දා දැන් අරු ගහ ගන්නවා. කාටද රිදෙන්නේ? කෙල්ලට රිදෙනවනේ. කෙල්ලගේ අත මෙහෙන් කැපිලා, මෙහෙන් කැපිලා, මෙහෙනුත් කැපිලා, මෙහෙ තඩිස්සි වෙලා. ඇයි? පොළු පාරවල් වැදිලා. කාටද? කොල්ලට පොළු පාරවල් වැදිලා කෙල්ලව කැපිලා. පොළු පාරවල් රිදෙනවා දැන් හතරපත් හන්දි පාරු දාව හැදිලා එහෙ තෙල් ගානවා, මෙහෙ තෙල් ගානවා, අත ගානවා. හරියට රිදිලා නේ කෙල්ලට. සන්තෝෂයිද? පව් ඔය කෙල්ල ඕනේ නැත්තම් ඔය ගුටි ටික ඔබ කනවද? හැබැයි දැන් ගුටි කාලා ඇවිල්ලා තෙල් ගාන වෙලාවේ දැන් අම්මා බැන තෝ කොහෙ ගිහින්ද මන් දන්නේ නැහැ කියලා කමන්නේ. මම්මගේ කෙල්ල වෙන්නේ ගුටි කෑවේ. මං කොහොම හරි තියාගත්තා. මහා වීරයානේ ඔබ. වීරයානේ. ඔය කෙල්ලව ඕනේ නැහැ ඔබ ගුටි කාලා. දැන් අර ගෑණි හින්දා මං ගුටිත් කෑවා. සි. එහෙම නෙමෙයිද? ඔය දෘෂ්ටිය නෙමෙයිද වෙනස් වෙන්නේ? දෘෂ්ටිය. ඔබ කරගත්ත හරියක්. තව කොච්චරක් කියන්නද මං ඔබ ආපු ගමන? කොච්චරක්? පිස්සු මින්වදනේ ඔබට හොඳටම පිස්සු. ඔබ මෙනෙහි කරන්න. ඔහොම. ඔබට නිදිමතයිද? කාටවත් නිදිමතයිද? ඔබ මෙනෙහි කරන්නේ හරි විදිහට නෙමෙයි හින්දා ඔබට නිදිමත. ඔබ මෙනෙහි කරන්න.
දැන් ඕක මෙනෙහි කරාට පස්සේ ඔබට හිතෙනවද ආපෝ මේක මා එපා වෙන වැඩක් කියලා? නෑ, තව කරන්න ආසයි නේද? තව කරන්න ආසයි නේද? ඕකට කියනවා ප්‍රීති සම්පොච්චංගය කියලා. ඔබට මෙනෙහි කරන්න මහා ප්‍රීතියක් එන්නේ. අපරාධේ මම මේව කරේ කියලා හැඟීමක් විතරයි නේද එන්නේ. තව මෙනෙහි කරලා ඕක ගලවන්න නේද ඔබට ඕනේ. ඔබට මහා වීරියක් නැගෙනව නේද? ඒ තියෙන්නේ විරිය සම්පොච්චංගය. ඔය තියෙන්නේ. ධර්මයේ ඔය විමර්ශනය කර යන්නේ. ඔය තියෙන්නේ ධම්ම විචේ සම්පොච්චංගය. ප්‍රීතියෙන් කරන්න. සතුටින් මග වඩන්න. සතුට නැති වෙන්න විදිහක් නෑ මේකේ. මොකද අපි මේ සතුටට යන ගමනනේ. ලෝකේ තමයි දුක් විඳ ආවේ. මේ තමයි අපේ නියම සතුට තියෙන තැන. සතුටින් මග වඩන්න. එහෙනම් ওই කතාවේ ඉතුරු ටික ඔබට මම බාර කරනවා. අපි නැවතුනේ 10 11 වසර වගේ ඉස්කෝලේ යන වයසක. ඔබ උතරින් ඉඳන් බලන්න ඔබ අද ඉන්න තැනට වෙනකම්. ඔය අතරේ තව ගොඩක් දේවල් වෙන්න ඇතිනේ. ඔබේම යාළුවෙක් ඒ ගෑන් ළමයට උත්සාහ කරන්න එපා. ඔබට වෙච්ච දේවල් ඒ යාළුවත් එක්ක උඹ මේ මගේ කෙල්ලට අත තියන්නේ නැහැ. මං ආයි ඇවිල්ලා කියන්නේ ඔය කෙල්ල කැතම කැත කෙල්ල කියලා ඔබට හිතෙන්නේ. අර කොල්ල උත්සාහ කරනවා. එතකොට ගිහින් කියනවා "තෝට මං ආයි කියන්නේ ඔය කෙල්ලට නම් යාළු වෙන්න හදන්න බෑ උඹ" කියලා කියනවාද? දෘෂ්ටිය නේද ඔය වෙනස් කළේ ඔබ. ඔබට ඕනේ නැත්නම් ඔය ටික කියන්නේ නැහැ ඔබ. ඔබට වෙච්ච දෙයක් ඕනේ හින්දා ඔය ඔක්කොම. ඔබ ඕනේ දාලා වාක්‍ය හදපු ගමන් ප්‍රශ්නේ ඔබට පේනවා. ඕනේ අයින් කරපු ගමන් විසඳුමත් ඔබට පේනවා. ආස්වාද නැහැ. ආස්වාද නැත්තම් ඔබ ඇලෙනවද? නැහැ. ආස්වාදයි කියලා හිතිච්ච හින්දා ඔබට වෙච්චුනේ මොනවාද? ඔබ දුක් විඳ විතරයි. ඔබ පෙළුණ විතරයි. හනේ මට නෙවෙයි. වනේ වන හතුරෙකුටවත් ගෑණියෙක් නම් මෙහෙම හම්බෙන්න එපා. ආස්වාදයි කියලා නම් හිතෙන්න එපා. අපිට හිතෙන්න ඕනේ. දෙයි හාමුදුරනේ මේ ලෝකේ ආදරය කරන උන් කීයක් ඉන්නවද? උන් ඔක්කොම ඔය දුක් ටික ඔක්කොම විඳිනව නේද? මං කිව්වේ උන් දෙන්න තරහ වෙන එකක් ගැන ටිකක් කිව්වේ නෑනේ. යාළු වෙලා ඉන්න ටිකක් ගැනමනේ කිව්වේ. එහෙනම් ඔය ඔක්කොම දුක් ටික ඔය එකෙක් ගානේ විඳිනවද නැද්ද? කී දහහක් ඉන්නවද ආදරය කරන එක කොච්චර හොඳයිද කිය. වයස අවුරුදු 5න් පටන් ගත්ත ගමන් අද ඔක්කොම ආදරය කරන්නේ. ඔක්කොම ගිනි කනවා. දෙයි හාමුදුරුවනේ. උන් දුක නැති කරගන්න දන්නේ නැහැ. ඔබට මහා කරුණාවක් මෙත්තාවක් නැగిලා එන්න ඕනේ හැම දිනාගෙම. අනේ මේ හැම දිනාමටම මේක වැටහිලා දුකින් මිදෙත්වා, රාග ගින්නෙන් මිදෙත්වා, ද්වේෂ ගින්නෙන් මිදෙත්වා, මෝහ ගින්නෙන් මිදෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. ඕනේ නෑ කියන මහා සැනසීමටපත් වෙත්වා. උඹ දුක් විඳින්නේ නෑ දෙයනේ. උඹ දුක් විඳින්නේ මේක ඕනේ ෂෝක් කියලා හිතෙච්ච හින්දා. උඹට ෂෝක් නැති වුණා නම් උඹ ඔය එක දුකක් විඳින්නේ නෑ දෙයනේ. මමද සියලු ලෝක සියලු සත්වයන්ටම ඔබ වඩන්න. ඔය ඔක්කොම මේ සසරේ ඕනේ හින්දා අනාථ වෙච්ච අය. ඒගොල්ලෝ දන්නේ ඕන වෙන වෙලාවට තියනවා කරගන්න. හැබැයි ඒගොල්ලන්ට තේරෙන්නේ ඕක ඕනේ තියෙන තාක් කල්ම දුක විතරයි ගියන්නේ කියලා. වඩන්න. හොඳයි. අපි එහෙනම් මෙතන ඉඳන් ඉස්සරහට භාවනාව පටන් ගමු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.